නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යංකින්චි දුක්ඛං සම්භෝති සබ්බං ආහාර පච්චයා ආහාරානං නිරෝධේන නත්ති දුක්ඛස්ස සම්භවෝ ඒතමාදීනවඤ්ඤත්වා දුක්ඛං ආහාර පච්චයා සබ්බාහාර පරිඤ්ඤාය සබ්බ ආහාර මනිසිතෝ ආරෝග්‍යං සම්මධඤ්ඤාය ආසවානං පරික්ඛයා සංකාය සේවි ධම්මට්ඨෝ සංකන්නෝ පේති වේද භූති ශ්‍රද්ධාවන්ත කාර්මික පින්නතුනි තුන්ලෝකාග්‍ර වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්නට දේශනා කරපු ඒ වටිනා ධර්මය අදත් මේ මොහොතේ අපි ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ඒ සඳහා අපි මාතෘකාව වශයෙන් ප්‍රකාශ කරන්නට යෙදුනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සුත්ත නිපාතයට අයිති ද්වේතානුපස්සනා සූත්‍රයයි. කුද්දක නිකායේ තියෙන ග්‍රන්ථයක් සුත්ත නිපාතයේ තියෙන සූත්‍ර දේශනාවක් තමයි ද්වේතානුපස්සනා සූත්‍රය. මේ ඇසුරු කරගෙන අපි දේශනා කිහිපයක්ම සිද්ධ කරා. අදත් අපි සූත්‍රයේ මුල් කරගෙන තමයි අද ධර්ම දේශනාවක් පවත්වන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් පෙන්වන්නේ දෙආකාරයකට බලන්න පෙන්නනවා. ඒ තමයි දුකේ හට ගැනීම නැතිවීම බලන්න බුදුරජාණන් වහන්සේ මෙතනදී උගන්වනවා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ මේ දුක කියන දේ අපිට අවබෝධ කරලා මේ දුකින් නිදහස් කරන්නටයි. එතකොට මේ චතුරාර්ය සත්‍ය ගත්තාම බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය පෙන්වන්නේ පරිඤ්ඤයයන් කියලා දුක අවබෝධ කරගන්න දෙයක්. අපි සාමාන්‍යයෙන් දුක් නැති කරනවා කියවට නැති කරන්නේ දුක උපද්දවන හේතු මිසක් දුක්ඛ නිමිති නැති කරන්නේ. ඒ නිසා දුක්ඛම් පරිඤ්ඤයයන් කියලා කියන දුක අවබෝධ කරගන්න ඕනි. දුක්ඛ සමුදය තමයි ගන්න පහතබ්බම් අයින් කරලා දාන්නේ. දුක්ඛ සමුදය තමයි අයින් කරලා දාන්නේ. ඊළඟට දුක්ඛ නිරෝධය කියන්නේ සච්චිකාතබ්බම් කියන්නේ ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනි. මේ දුක හටගන්න හේතුව තමා තුළ නැති බව දැනගන්න ඕනි. ඒකයි ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. ඊළඟට ඒ සඳහා දුක්ඛ නිරෝධගාමී පටිපදාව මාර්ගය කියන දේ භාවේතබ්බම් කියන්නේ වඩන්න ඕනි එකක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ නිසා මේ දුක්ඛ සත්‍ය කියන්නේ අපි අවබෝධ කරගන්න ඕන එකක්. ඒතර සංසාර පුරාවටම අපි මේ දුක කියන දේ අවබෝධ කරගෙන ඇවිල්ලා නෙවෙයි. සාමාන්‍යයෙන් දුක දන්නවා. ඉපදීම දුකයි කියලා මිනිස්සු දන්නවා. සමහරවිට ජරාවට පත්වීම, ලෙඩවීම, අප්‍රිය සංපයෝග, ප්‍රිය විපයෝග මේ ඔක්කොම දුකයි කියලා දන්නවා. නමුත් අපි ඒක නිසි අවබෝධ කරගෙන නෙවෙයි. මේ දුක අපි දැනග මේ මම මගේ මට අයිති කියලා තමයි නිරන්තරයෙන්ම අල්ලන්නේ. දුක දැනුණාට අපි නිතරම දුක මම කියලා තමයි ගන්නෙ. මගේ කියලා මට අයිති දෙයක් හැටියට තමයි ගන්නෙ. ඒතර නිත්‍ය සුඛ ආත්ම හැටියට තමයි නිතරම දුක අපි ග්‍රහණය කරගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දුක අවබෝධ කරගන්නවා කියලා අපි කියන්නේ මේ දුක කියන්නේ සංස්කාරයක් හැටියට හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් හැටියට අනිත්‍ය දෙයක් හැටියට අනාත්ම දෙයක් හැටියට මම මගේ මටයි කියලා අල්ලන්න පුළුවන් ග්‍රහණය කරන්න බැරි දෙයක් හැටියට අපි අවබෝධ කරගන්න ඕනේ. ඒතර දුක සංස්කාරයක් හැටියට අපි අවබෝධ කරගන්න තමයි මේ හේතුඵල වශයෙන් බලන්නේ. මේ දුක කියන්නේ නිතරම සකස් වෙන දෙයක්. ඒතර යම් දෙයකින් දෙයක් සකස් වෙනවා නම් අන්න එතන අපිට දකින්න පුළුවන් ඒතර නිත්‍ය භාවයක් නැහැ. දෙයක් තුලින් මේ හට ගන්නවා නම් ඒ දේ නැතුණු ගමන් ඒක නැති වෙනවා. ඉතින් ඒකට තමයි ආර්ය න්‍යාය කියන්නේ. මේ ඇති කල්ලි මේ වේ මේ ඉපදුනොත් මේ නිතරම දුක කියන්නේ සංස්කාර ධර්මයක්. ඒක හේතු නිසා හටගන්න හේතු නැතිවීමෙන් නැති වෙනවා. එතකොට මේ දේශනේ පුරාම මේ දුක හටගන්න හේතු පමයි බලන්නේ. එතකොට දුක හටගන්න ගොඩාක් හේතු පෙන්වන්න පුළුවන්. ඒ හේතු තමයි බුදුරජාණන් වහන්සේ මෙතනදී පෙන්වන්නේ.
එතොට මේ පටිච්ච සමුප්පාදය කියන්නේ මේ දුක උපද්දවන හේතු ටික ඔක්කොම මේ එකතු කරලා ගෲප් එකක් හැටියට තමයි පටිච්ච සමුප්පාදය දේශනා කරන්නේ. එතොට ඒ එක හේතු සම්පූර්ණ දුක උපදවන්න ප්‍රධාන දෙයක් හැටියට මේ දේශනය තුළින් දකිනවා. ඒකයි එතොට පරිසම්පාදය බොහෝ දේවල්ම මුල් කරගෙන මේ දුක හටගන්න හැටියට දේශනා කරනවා. ඒවගේම තවත් විවිධ හේතු මේ දුක පවතින්න හේතු වෙනවා. ඒම බුදුරජාණන් වහන්සේ මේ දේශනය තුළ පෙන්න්නනවා. ති අද දේශනයේද උන්වහන්සේ පෙන්නන්නේ මේ හට ගැනීම නැත දුකේ හට ගැනීම නැතිවීම දෙයාකාරක බලන්න ක්‍රමයක් පෙනෙනවා. යම්කින්චි දුක්කන් සම්බෝති සබ්බං ආහාර පච්චයා කියනවා. යම්කිසි දුකක් හටගන්නවනගේ හටගන්න ආහාර නිසා කියනවා. ආහාරන්තේ වසේස විරාග නිරෝධා මේ ආහාර ඉතිරි නැතුව නිරුද්ධ කරොත්තමයි නත්ති දුක්කස්ස සම්බව දුකේ හට ගැනීමක් නැතිවෙන්නේ දුක නැතිවෙන්න නම් මේ ආහාර නිරුද්ධ වෙන්න ඕනි. එහෙනම් අපේ ජීවිතේ යම් දුකක් විඳිනවා නම් ඒකට අන්න හේතුවක් හැටියට පෙන්වන මේ ආහාර. ඒතර ආහාර හට ගැනීම තමයි දුක හටගන්නේ. ආහාර ඉතිරි නැතුව නිරුද්ධ වුණොත් තමයි යන්න දුක නැති වෙන්නේ. ඉතින් මේකත් අනුපස්සනා දෙකක් හැටියට විපස්සනා භාවනා දෙකක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ තමයි හට ගැනීම බැලීම සහ නිරෝධය බැලීම. ඒකට කියන සමුදය වය කියලා. දැන් ප්‍රඥාව තෝරනකොට පෙන්නන්නේ උද්‍යප්පයානුපස්සී විහෙරති කියලා. හට ගැනීම නැතිවීම බලන වාසය කරන එක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය කියනවා. මනාකොට දුක්ෂය කරන විදිහට සාාවකයා නිතර බලන්න හැම මොහොතෙම මොනවා හටගත්තත් ඒක හටගන්න දෙයක් හැටියට බලන්න. එතකොට හේතු වශයෙන් බලන්න. එතකොට මේ දේ නිසා මේ දේ හටගත්ත මේක නැතිවීමේ නැති වෙනවා. එතකොට අපි සමත්ය ගත්තොත් මුළු ජීවිතේම අපි නිරන්තරයෙන්ම දුක කියන එක අනුභව කරනවා. දුක් විඳිනවා. ආන්නේ දුක විඳිනකොට හැබැයි විඳින්න මම විඳිනවා කියලා තමයි අපි දකින්නේ. එහෙම නැත්නම් දුක කියන දේ තියෙන එකක් හැටියට පේන්නේ. ඒ නිසා තමයි අපි නිරන්තරයෙන්ම මේ දුක කියන්නේ සකස් වෙච්ච සංස්කාරයක් හැටියට දකින්න. ඒතකොට ඒක මම වගේ මටයි තියක එක අල්ලන්න යන්නේ නැහැ. ඉතින් ඒ නිසා දුකට අන්න හටගන්න හේතු මෙතනදී පෙන්නනවා. ඒ තමයි ආහාර මේ දුක හටගන්න ප්‍රධාන හේතුවක් හැටියට පෙන්නනවා. ඒ නිසා අපිට දුකක් හටගත්ත ගමන් අපි දකින්න ඕනේ යම් කිසි දුකක් මම මේ ජීවිතේ විඳිනවා නම් ඒ සියල්ලම ආහාර නිසා තමයි හටගන්නේ. ආහාර ඉතිරි නැතුව නිරුද්ධ වුණොත් නැති දුක්ඛස්ස සම්භව දුකේ හට ගැනීමක් නැහැ. එතකොට මේ ආහාර කියන වචනේ අපි අපිට හුරු පුරුදු වචනයක් අපේ ජීවිතේ නිරන්තරයෙන් පාවිච්චි කරන දෙයක්. ආහාර කියන්නේ තවත් දෙයක් පවතින උපකාරක වෙන දෙයට කියනවා ආහාර කියලා. දැන් අපි දන්නවා ගහක් කොළකට පව ආහාර ඕනි. පොහොර වතුර තිබුණොත් තමයි ගහ අකන්නව දිගින් දිගට පවතින්නේ. ඒ වගේ මේ ලෝකේ හැම දෙයකටම මේ හැම උපකරණයකටම ආහාර අවශ්‍යයි. මේකකට පව ආහාර නැහැ. දැන් කරන්ට් එක තිබුණොත් තමයි තියෙන කරන්ට් එක නැතුණු ගමන් මේක පවතින්නේ නැහැ. මේකේ පවතින්න හැකියාවක් නැහැ. ඒතර මේ හැම දෙයකටම උපකාරක ධර්මයක් තියෙනවා. ඒ උපකාරක ධර්මයක තමයි අපි නිතරම ආහාර කියන්නේ. දෙයක් පවතින උපකාරක වෙනවා. එතකොට අපිට මේ සාමාන්‍ය ජීවිතේ හැම දෙයක්ම ගත්තොත් තවත් දෙයක උපකාරකින් තියෙන්නේ. ඒකයි. දැන් මේ ඔක්කොම උපකාරක තියෙන. මේ උපකාරය නැතුණු ගමන් මේවට පවත්වන්න බෑ. ඒකයි. දැන් මේ කරන්ට් එක නැතුණොත් මේ ටික ඔක්කොම මෙතන අක්‍රිය වෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්න බෑ. ආලෝකය අක්‍රිය වෙනවා. මේ මාධ්‍ය ඔක්කොම අක්‍රිය වෙනවා කරන්ට් එක නැතුණොත්. එතකොට මේ කරන්ට් එකෙන් මේ ඔක්කොටම පවතින උපකාරකයක් වෙන නිසා මේ ඔක්කොම ආහාර. කරන්ට් එක කියන්නේ මේ ඔක්කොටම ආහාර සපයනවා. ඒක කරන්ට් එක තියෙනකම් මේක සද්දේ තියේ, රූපේ තියේ, ආලෝකේ තියේ කරන්ට් එක නැතුණකම් සියල්ලම නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා ඒවත් මේ ලෝකේ දේවල් පවතින උපකාරක ධර්ම. ඒකට තමයි මේ ආහාරය කියලා කියන්නේ. ඒ වගේ මේ ජීවිතේ පවතින්නත් අපි භව පැවැත්ම පවතින්නත් ආහාර හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකට සතර ආකාර ආහාර කියලා කියනවා. එතකොට ඒ ආහාර හතර තමයි කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර සහ විඥාන ආහාර. එතකොට ඒවා තෝරනකොට පෙන්න භූතානංවා සම්භවේසි අනුග්‍රහ මේ හටගත්ත සත්‍යයන්ගේ පැවැත්මට උපදින්න ඉන්න අයගේ අනුග්‍රහය පිණිසත් මේ ආහාර හතර නිතරම උපකාර වෙනවා කියන. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. එතකොට ආහාරයකින් අපි නිතරම මේ මොහොතට දේ උපකාර වෙනවා වගේ ඒක දීර්ඝ කාලෙ පවතිනත් ඒක උපකාර වෙනවා. ඒ වගේ තමයි මේ සතර ආකාර ආහාරත් එහෙමයි. දැන්
අපිට මේ ජීවිතේ ලැබිච්ච ඔක්කොම ආහාර නිසා ලැබිච්ච දෙයක්. ඒ වගේ මේ ලැබිච්ච ජීවිතේ දැන් අකණ්ඩව පවත්වාගෙන යන්නත් ආහාර ඕනේ. ඒ වගේ මේ ඊළඟ ජීවිතේටත් මොකද වෙන්නේ මේ ආහාර තුලින් ආයේ මේ රුකුලක් පැවැත්මක් සකස් කරලා දෙනවා. ඒක නිසා සම්පූර්ණම බව පැවැත්මට ජීවිතේ පැවැත්මට උපකාර වෙන හතරක් තමයි මේ ආහාර හතර කියලා කියන්නේ. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන, විඥාන. ඒතර කබලින්කාර ආහාර කියන්නේ අපි මේ කන බොන ආහාර. ඒක කන බොන ආහාර. ඒ වගේම ඕලාරිකම්ව සුකුමම්ව. ඕලාරික ආහාර වෙන්න පුළුවන්, සියුම් ආහාර වෙන්න. දැන් දෙවියන් එහෙම ගන්න ඒවට කියන දිව්‍ය ඕජස් කියලා කියනවා. ඒවා හරි සියුම්. ඒක දැන් අපි කන බොන ඒවා බොහොම ප්‍රකට ඕන කෙනෙකුට පේනවා. ඒක අපි මේ බොහොම ප්‍රකටව පේන ඒවා තමයි අපි කන බොන ආහාර. ඒවට ඒකයි කබලින්කාර ආහාර කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කබලින්කාර ආහාර නිසා තමයි දැන් මේ හටගත්ත විශේෂයෙන් කය කියන දේ පවත්වන්න උපකාර වෙන්නේ. කය පවතින මේ ආහාර උපකාර වෙනවා. ඒතර කය පැවතුනොත් තමයි අනිත් දේවල් වලටත් පුළුවන්. අනිත් නාම ධර්ම පවතින කයේ උපකාරය අවශ්‍යමයි. ඒ වගේම මේ කයයි රූප මේ නාම ධර්ම එකතු වුණොත් තමයි විඥාණයට අනුග්‍රහයක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ කබලින්කාර ආහාර මේ හටගත්ත කය ගන්න පවතින විශාල අනුග්‍රහයක් දක්වනවා. ඒ වගේම තමයි දැන් මේ ආහාරයට අපේ හිතේ යම්තා කැමැත්ත පවත්වනවද ඒ තාක්කල් භවයේ නතර වෙන්නේ නැහැ. කියන නිතරම භවයේ හට ගන්නවා කියන මේ ආහාරයට අපේ කැමැත්ත ආසාව තියෙනවා. මේකයි. කියන කබලින්කාර ආහාරයට රාගයක් තියෙනවා, කැමැත්තක් තියෙනවා, ආසාවක් තියෙනවා. විඥානය නිතර මෙතන පැලවෙනවා කියන. විඥානය පැවතුණු නාම රූප හට ගන්නවා කියන. නාම රූප හටගත්ත ගමන් සංස්කාරයන් සකස් වෙනවා කියන. සංස්කාර සකස් වෙනවා මතු ආය පුනර්භවයක් උප්පත්තියක් සකස් වෙනවා. උප්පත්තිය සකස් වුණු ගමන් ඉපදීම, ජරාව, මරණය, ශෝක පරිදේ ඔක්කොම හට ගන්නවා කියන. ඒ නිසා මේ කන බොන ආහාරයට අපේ හිතේ තණ්හාව, කැමැත්ත, ආසාව තියෙන තාක්කල් අනුභවයේ හතර තියෙනවා. නතර වෙන්නේ නැහැ. ඒතර බලන්න දැන් මේ ජීවිතේ පවත්තන්න උපකාරයක් කරනවා වගේ ඊළඟ භවය හැදෙන්නත් මේ ආහාර සම්පූර්ණම උපකාර වෙනවා. කන බොන ආහාරයෙන් හටගත්ත කය විතරක් නෙවෙයි ඊළඟ ජීවිතේකුත් පෝෂණය කරනවා. ඒ නිසා මේ ඒකයි මේවට ආහාර කියලා කියන්නේ. දැන් අපි සාමාන්‍ය කයටත් දැන් මේ මොහොතේ කැම ටිකක් කෑවොත් බඩ පිරෙනවා. ඒ වගේ මේකෙන් යම් සත්‍යයක්, ඕජාවක්, හයියක් අපේ කය දීර්ඝ කාලෙක පවත්තන්න උපකාර වෙනවා. බඩ පිරලා මේ අර තිබුණු වේදනාවක් නැති වෙලා පොඩි හයියක් ආවා වගේම ඒක ඊට පස්සේ දිරවල මොකද කරන්නේ? දිරවල එකකින් ආයේ නොයේ මේ කය පවතින කයට අවශ්‍ය දීර්ඝ කාලයක පවතින උපකාරක ධර්මත් හැදෙනවා. ආන්නේ වගේ තමයි මේ කබලින්කාර ආහාර තුල අපිට මේ ජීවිතේ පවතුන රුකුලක් දෙනවා වගේ වායම් මාතු උපත කියන දේම හදලා දෙනවා. ඒකයි. ඒ නිසා මේ කබලින්කාර ආහාරයට අපේ තණ්හාව තියෙන තාක්කල් දුකේ නතර වීමක් නැහැ. ඒකයි. දුක සකස් වෙනවා. ඒ නිසා තමයි ඍජුවම ජීවිතේ දුක් විඳින්නේ එක හේතුවක් තමයි ආහාර. එකක් තමයි කබලින්කාර ආහාර. අනිත් එක තමයි මේ ස්පර්ශය කියන එක. ඒතර ස්පර්ශයත් බොහෝ ධර්මතාවයන් උපකාරක දෙයක්. බොහෝ ධර්මතාවයන් උපදින්න උපකාරකම දෙයක් තමයි ස්පර්ශය. නේද? අපි දැන් කර්මය ගැන කතා කරොත් කර්මය සකස් වෙන්නේ කර්මයේ නිදහන සම්භවය තමයි ස්පර්ශය. ස්පර්ශය හටගත්තොත් තමයි කර්මයක් හටගන්නේ. ස්පර්ශය තුලත් කර්ම සකස් වෙන්නේ නැහැ. අපිට චේතනාවක් හටගන්න නම් මොන හරි දෙයක් අපිට ස්පර්ශ වෙන්නම ඕනේ. ඒ තුල තමයි චේතනාවක් හටගන්නේ. ඒ තුල තමයි අපිට ඊළඟට අන්න කර්මයක් හටගන්නේ. ඒ වගේම දැන් මේ මොහොතේ අපිට දෙයක් විඳින්න නම් මොකක්ද උනේ? ස්පර්ශය හටගන්නම ඕනේ. එතුළ තමයි අපිට දෙයක් වින්දනය කරන්න පුළුවන්. ඒ වගේම අපිට දෙයක් හඳුනා ගන්න ස්පර්ශය ඕනි. ඒ වගේ දැන් කාමයේ කියන දේ අපිට ස්පර්ශය තුලින් තමයි දැන් ලෝකේ කාමයේ තුනට ස්පර්ශ වෙන තාක්කල් අපිට ඒක කාමයේ වෙන්නේ නැහැ. ඒතර මෙන්න මේ ස්පර්ශය අර මේ මොහොතේ අපිට උපකාර වෙනවා වගේම දේවල් දැන් අපිට විඳින්න හඳුනා ගන්න ඒ වගේ කල්පනා කරන්න ඒ වගේ විඳින්න හැම දෙයකටම ස්පර්ශය උපකාර වෙනවා වගේ ස්පර්ශ වුණු ගමන් මොකද වෙන්නේ අනිත් පැත්තට බරයක් හැදෙනවා. පස්සපච්චය වේදනා, වේදනා පච්චය තණ්හා, තණ්හා පච්චය උපාදාන, උපාදාන පච්චය භව, භව පච්චය ජාති, ජාති පච්චය ජරා, මරණ, ශෝක පරිදේ දුක් දුම්නස් උපායාස සම්භවන්ති. එතකොට මේ වර්තමාන ජීවිතේ පවතින මේ උපකාර වෙනවා වගේ ඊළඟ පුනර්භවයකුත් ඇති කරලා දෙන භවයක් ඇතුළත සංසාරේ දිගටම පැවැත්මට උපකාර වෙන. ඒකයි මේවට ආහාර කියලා කියන්නේ. එතකොට ජීවිතේ භව පැවැත්මේ ප්‍රධාන දෙයක් තමයි ස්පර්ශය. එන ස්පර්ශ කරන තාක්කල් අපිට කාටවත්
ගැලවිල්ලක් නෑ මේ ජීවිතේ දුකින් ගැලවිල්ලකුත් නෑ ආයත් මේ සංසාරයේ උපද ජරා මරණ කියනවෙන් කාටවත් ගැලවෙන්න පුළුවන්කමකුත් නෑ ජාති අනිවාර්යෙන් ඇති වෙනවා ජාති පච්චායතින් ජරා මරණ ශෝක පරිදේව දුක් නොම්දා සකස් වෙනවා ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල එකයි මේ ස්පර්ශය කියන්නේ තෙතර ප්‍රධාන ආහාරයක් කියන බව පැවැත්ම සකස් කරලා දෙන්නේ අනිත් එක තමයි මනෝ සංචේතනා කියන්නේ චේතනාව තුලත් එහෙමයි චේතනාත්මකව තමයි අපි හැම දෙයක්ම කරන්නේ ජීවිතේ හැම දෙයක්ම චේතනා පහල කර කරනවා ඒතකොට ඒ වගේම චේතනා පහල කරන හැම මොහොතෙම භවය තමයි සකස් වෙන්නේ භවය සකස් වෙනවා ඉතින් ඒ නිසා චේතනාවට යම් අපේ ඡන්දයක් තණ්හාවක් තියෙනවා නම් විඥානේ මේ පහල වෙන නාම රූප හටගෙන ආය භවය කරා යන බව තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ඉතින් ඒ නිසා චේතනාවක් ජීවිතේ දෛනික ජීවිතයට අවශ්‍යයි. අපි මේ කය තිබ්බට චේතනාව නැත්තම් කය පවත්වන්න පුළුවන්කමක් නැහැ. කය කියන තනිකරම චේතනාවෙන් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. යන්නේ එන්නේ ඇස්පිල්ලම් ගහන්නේ ඔළුව හොල්ලන්නේ මේ ඔක්කොම චේතනාවක් තුළ. එතකොට මේ කය සම්පූර්ණ ක්‍රියාත්මක වෙන්නේ උපකාරක ධර්මයක් තමයි චේතනාව. චේතනාව පහල කරගන්න බැහැ නම් අත්පා තිබුණට හිත මෙහෙට කරන්න බෑ. යම් වෙලාවක අපිට චේතනාත්මක වෙන්න බැහැ නම් ඉතින් මේ ඇඟිලි අත්පා තිබ්බට හෙට මෙහෙට ගන්න ඔළුව හොල්ලන මොකද කරන්න බෑ නිකන් මල කඳක් වගේ තියෙවි. එතන මේ හටගත්ත ජීවිතයන් පවතින උපකාර වෙනවා. ඒ වගේම හැබැයි මතු මේ චේතනාව පහළ වෙන හැම මොහොතෙම කර්ම සකස් වී ආය භවයකුත් හැදෙනවා. ඒකයි මේක ආහාර මේ මොහොතට වගේම මේ සම්පූර්ණ දීර්ඝකාලීන බව පැවැත්මට උපකාර වෙන දෙයක් බවට පත් වෙනවා. විඥානයත් එහෙමයි විඥානයත් බුදුරජාණන් වහන්සේ ආහාරයක් හැටියට පෙන්නනවා. එතොට දැන් විඤ්ඥානය පහළ නොත්තමයි අපට දේවල් දැනගන්න පුළුවන් ඒක දැන් ඇස් තිබුණට කන්තිපුරට විඤ්ඥානය පහළමින් නැති තාකල් අපට දේවල් දැනගන්න පුළුවන්කමක් නෑ එනිසා වර්තමානයේ දේවල් අපිට දැනගන්න උපකාර වෙන එකත්ව මේ විඤ්ඥාන ඒක විඤ්ඥානය උපකාරයන්තම අපි දේවල් දැනගන්නේ දැන් හැ සමරලාට තියෙන රූපත්තියනු ඇබැයි විඤ්ඥානය පහලවෙන්න ඇත ලස්සන කෙනෙ ඇවිල්ල ළඟ හිටියත් පේන්නේ නෑ ලස්සන සිින්දුවත් දාලා තිබ්බත් තේරෙන්නේ සමල්ලන දිවට ටොපියක් ගෙනල තිබත් කැමති ටොපියක් වුණ නේද විඤ්ඥානය පාලවෙන්න ඇත්තක් ගානක්නේ ඉදේ විදියට මේ විඤ්ඥානය සකස් වෙන්න මෝනි යන්න මේ මොහොත අපිට විඳින්න හඳුනගන්න ඔක්කෝම කරන්න විඤ්ඥානය පහලට විඤ්ඥානතව දේවල් දැනගන්න පුළුවන් එත දැනගැනීම නැතිවුණත් මොළුව තිබුණත් වෙලා නැහැ ඒකයි සමරලාට ඒකයි අපි නිර්වින්දන වනත්තේ මති මොළුවතිබුණත් වැඩක් නෑ නිදේ වගේ මේ විඤ්ඥානය කියනක සහස් වෙන්න මෝන විඤ්ඥානය පහළ වෙන්න මෝන යන්න අපිට දේවල් හැම දෙයක් මේ ආයතනය මොක්කෝ වැඩ කරන්න හැම දෙයකන විඤ්ඥානය අවශ්‍යයමයි විඤ්ඥානය නැත්තං අනිත් ඔක්කෝම අවත් වැඩ කරන්න බෑද ආයතනක ප්‍රධානයාව නැත්තොත් මොක දෙන්නේ සේවක විටි අත්තරන්නේ වැඩ මේ අත්ම ඊලකට ඒක ඉංජිනියාය මේ කට හිට අතරන්න අයිතිකාර නැත්තන් අද බොස්න මුත් කරන්න බැක් කියන නේද ඒවගේ විඤ්ඥානය නැමති බොස් නැතුනොත්තේම මුකුත් කරන්න හම්වෙන්නේ නැහැ දේනිසා විඤ්ඥානය කියන්නෙත් එකයි මේ ගටගත්ත ජීවිතය පවතෙන් උපකාරකම ධර්මයක්තම විඤ්ඥාන විඤ්ඥානය වෙලාක මේ කයිම් බැහැර ගියොත්මකක් වගේද ඕ අරනිකන් දිරච්චේ මේ දරකඩක් වගේ තත්වල පත්වන කෙන කිසිම ප්‍රෝජනය කන්න බෑ කියන ඒ තරමට විඤ්ඥානය මේ ජීවිතයට උපකාරකම ධර්මයක් ඉති ඒවගේ ද විඤ්ඥාන මේ සකස්වච් මේ ජීවිතයට උපකාර කරනවාගේම බව පැවැත්මට සම්පූර්ණ විඤ්ඥානය අනු ලොකු සත්‍යයක් ගෙනල දෙනවා අපි මේ විඤ්ඥානය සකස්වෙන හැම මොහොතමක දෙන්නේ චක්කුම් පටිච්ච රූපේට උපජ්ජති චක්කු විඤ්ඤාණ තින්නං සංගති පස්සෝ අනුපස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවන්ති ඒ නිසා මේ විඤ්ඤාණයට අපේ තණ්හාව තියෙන තාක්කල් අන්න ඒ තාක්කල් අපිට දුක් විඳින්න අනිවාර්යෙන් සිද්ධ වෙනවා භවයේ නිතරම සකස් වෙන විඤ්ඤාණයට තණ්හාව තියෙන තාක්කල් ඉතින් ඒ නිසා මෙන්න මේ ආහාර හතර මේ සකස් වෙච්ච ජීවිතයට ලොකු මේ බලයක් රුපලක් දෙන නිසා ජීවිතේ දුක් විඳින උලන්න ඇඟිල්ල කරන්න පුළුවන් මොකද මේකයි නිසා තමයි දුක් විඳින්නේ මේ ආහාර නිසා තමයි අපි ජීවිතේ දුක් විඳිනවා නම් මේ සතරාකාර ආහාර නිසා කබලින්කාර ආහාර පස්ස ආහාර මනෝ සංචේතන විඤ්ඤාණ එතකොට තමයි මේකේ භයානකම තේරෙන්නේ නැත්නම් උපකාර කරන්නයි වුණාම උපකාර කරන්න අපිට මේ නිරන්තරයම හොඳ හැටින්න පේන්නේ ප්‍රියමනාප හැටින්න පේන්නේ නේද මේ ආදි සමය යැපෙනවා කිව්ව එක මොකද වෙන්නේ
එයාට අපි හරි කැමති වෙනවා. ඉතින් එයා නැත්තම් මට ජීවත් වෙන්න විදිහක් නැහැ නේ. ඉතින් ඒ නිසා ඒ අය පිළිබඳව අපේ පැහැදීමක් එහෙම නැත්නම් ඒ පිළිබඳව අපේ යම් බැඳීමක් ඇති වෙනවා මිසක් වෙන දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කෙලිම දුක් විඳින හේතු හැටියට මේ ආහාරකට ඇඟිල්ල දික් කරන්න කියනවා. මම ජීවිතේ යම් දුකක් විඳිනවා නම් මෙන්න මේ සියලුම දේ ආහාර නිසා. සමත්තේට මෙතන ආහාර කියනකොට අපිට සිහියේ ඉන්න ඕනේ මොකද්ද? ආහාර හතර. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන විඥාන. සතරාකාර ආහාර නිසා තමයි මම මේ දුක් විඳින්නේ. ඒකේ තේරුම මොකද? ආහාරයට අපේ තණ්හාව තියෙන තාක්කල් දුකින් අදහස් වෙන්න පුළුවන්කම නැහැ. මේකයි. කටගත් ජීවිතය පවත්වන්න මේ උපකාර කරනවා. ඊළඟට මොකද වෙන්නේ? ආය බවපෑත් මාත්‍ර දෙනවා. ඒ නිසා ගැලවිල්ල නැහැ. ඒ නිසා ජීවිතේ අපි වනේ මම මේ පෙර කර්ම නිසා විඳවනවා කියලා අපි ඇඟිල්ල දික් කරනවා දකින්න ඕනේ. නෑ මම මේ දුක් විඳින මේ ආහාර නිසා. මේ ආහාර යම් තාක් තියෙනවද ඒ තාක්කල් මේ දුකේ පැවැත්මමයි තියෙන්නේ. ආහාර ඉතිරි නැතුව නිරුද්ධ වුණොත් තමයි අන්න දුක් නිරුද්ධ වෙන්නේ. එහෙනම් ආහාර නිරුද්ධ කරන්න ඕනේ. ආහාර නිරුද්ධ කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? ආහාරයේ තියෙන තණ්හාව ආසාව නැති වෙන්න. ආසාව නැති වෙනන්න ආහාරය නිසා දුක් විඳිනවා කියන බලන්න ආහාරයට යම් මුලාවක් අතරමං වීමක් තිබ්බනම් මම මගේ මටයි කියලා අල්ලගත්තනම් ඒ ගතිය නැති වෙලා යනවා. මොකද මේ ඔක්කොම අපි සංසාරේ පුරාවටම ප්‍රිය ස්වභාවයෙන් දැක්කේ, මනාප ස්වභාවයෙන් දැක්කේ. ඒ නිසා තමයි ඒ තණ්හාව ආසාව කැමැත්ත මේ තුල පාදිච්ච වෙලා තියෙන්නේ. දැන් ඇඟිල්ල දික් වෙනවා මොන හරි කඳුලක් හැලුවොත් ජීවිතේට මොන හරි ජීවිතේට අපහසුතාවයක් ඇති වුණොත් අන්න නිතරම දකිනවා මම මේ ජීවිතේ දුක් විඳින්නේ ඒ සියල්ලම ආහාර නිසා. ඒකයි ආහාර ඉතිරි නැතුව නිරුද්ධ නැති දුක්ඛස්ස සම්භව දුකේ හට ගැනීමක් නැහැ. ඒ නිසා නිතරම දකිනවා මේ ජීවිතේ යම් කායික වෙන්න පුළුවන්, මානසික වෙන්න පුළුවන් යම් පීඩාවක් අසහනයක් විඳිනවා නම් මේ සියල්ල මේ ආහාර නිසා. මේ ආහාර යම්තාක් පවතිනවද ඒ තාක්කල් මට දුක් විඳින්න සිද්ධ වෙනවා. එතකොට මේ ආහාර ඉතිරි නැතුව නිරුද්ධ වුණොත් තමයි නැති දුක්ඛස්ස සම්භව දුකේ හට ගැනීමක් නැහැ. එතකොට අන්න මෙතනදී දුකේ හට ගැනීමක් දකින්න හේතුව ඒ වගේම නැතිවීමක් දකින්නවා. ඒතර දුක හටගන්නේ ආහාර තියෙන සකස් වෙන තාක්කල්. එතකොට ආහාර නැති වුණොත් තමයි දුක නැති වෙන්නේ. එතකොට තමයි ආහාරයට අපි කලකිරෙනවා. ආහාරයෙන් නොයැලෙනවා. මොකද ආහාර නිසා දුක හටගන්නවා. දැන් මෙතන ගාථාව දේශනා කරන යම් කිංචි දුක්ඛං සම්භෝති සබ්බං ආහාර පච්චය. යම් කිසි දුකක් හටගන්නවා ඒ සියල්ල ආහාර නිසා. ආහාරන්තේ වස ආහාරන නිරෝධේන නැති දුක්ඛ සම්භවෝ. මේ ආහාර නිරුද්ධ වීමෙන් අන දුකේ හට ගැනීමක් නැහැ. ඒත මාදීනවන් දිඤ්ඤත්වා දුක්ඛං ආහාර. මේ නිසා ආහාර නිසා මේ දුක හටගන්නේ කියලා මේ ආදීනව දැකලා ආහාරය සබ්බාහාර පරින්නේ නිසා සීල ආහාර මොකද කරන්න ඕනේ? අවබෝධ කර ගන්න ඕනේ. සබ්බාහාර මනසිත සීල ආහාරයන් ඇසුරු කරන්න ඕනේ. මොන හැටිද? නීත්‍ය සුඛ ආත්මය හැටියට. මම මගේ මට ඇති හැටියට ආහාර ඇසුරු කරන්න හොඳ නැහැ. සම්පූර්ණ ආහාර දකින්න මොකද? දුක හදන දෙන දේවල් හැටියට. ඒ නිසා ආහාර සුඛ හැටියට ගන්න නැහැ. සැප හැටියට ගන්න. කබලින්කාර ආහාර වෙන්න පුළුවන්, ස්පර්ශ වෙන්න පුළුවන්, මනෝ සංචේතන වෙන්න පුළුවන්, විඥාන වෙන්න පුළුවන්. විඥානේ කොයි වෙලේකවත් මම මගේ මට ඇති කියලා ගහණය කරන්නේ ඇයි? මේ නිසා තමයි මම දුක් විඳින්නේ කියන සිහිය තියෙනවා. මේකට මම ගැලුම් කරන තාක්කල් බැඳෙන්න තාක්කල් දුක හදලා දෙනවා. ඒ නිසා මම මගේ කියලා ගන්න යන්නේ නිත්‍ය සුඛාත්මය කියලා ගන්න යන්නේ නැහැ. මොකද දුක හදලා දෙන දෙයක් හැටියට තමයි දකින්නේ. ඉතින් දුක සකස් කරලා දෙන හින්දාන්න ආහාර හතරට මොකද වෙන්නේ? කලකිරෙනවා. ඒකයි. එතකොට ආහාර හතරේ මේ යථා ස්වභාවය අවබෝධ කරගන්න. මේ දුක හතර දෙනෙක් මිසක් මේ සැප හදලා දෙන අය නෙවෙයි. ආරෝග්‍යං සම්මජඤ්ඤාය ආසවාන පරික්ඛයා සංකායසේ විධම්මට්ඨු සංකන්නෝ පීති වාර්ගේ. නිසා මේ මානසික වශයෙන් නිරෝගීකම තමයි නමනාකොට අවබෝධ කරගෙන දැන් මේ කෙලෙස් තියෙන තාක්කල් තමයි ආහාරවලට කැමැත්ත ආශාව හිතේ තියෙන තාක්කල් මේ දුකින් නිදහස් වෙන්න බෑ. ඒ නිසා සීල ආශ්‍රව සීල කෙලෙස් අවබෝධ කරගෙන සංකායසේ ධම්මට්ඨු ඒ නිසා ධර්මයේ හැසිරෙන කෙනා හරිය අවබෝධය මේ වැසුරු කරගෙන ඒ අය සංකම්නෝ පීති නුවණැති අය
ලෝක විවාහාරයට නැත්නම් සංඛ්‍යාවට ගණන් ගන්න නැති තත්ත්වයට ඒ අය පත් වෙනවා. ඒ අයගේ ජීවිත සම්පූර්ණ මේ ආහාර වලින් නිදහස් වෙලා සියලුම කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා ලෝකයේ සම්මුතියට නොයැටෙන පුජ්‍යලයන් බවට පත් වෙන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා මේකත් අනුපස්සනා දෙකක්. ඒ තමයි දුකේ හට ගැනීම බලන්න පුළුවන්. මේ ඔස්සේ දුකේ නැතිවීම බලන්නත් පුළුවන්. මේකත් විපස්සනා භාවනා දෙකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේකත් කෙනෙක් මනාකොට පුරුදු පුහුණු කරනවා නම් එයාට මේ ජීවිතේ අරහත්වේ නැත්නම් අනාගාමී වෙන්න පුළුවන් බව දේශනා කරනවා. ඉතින් මේ ආහාර හතර හරියට නැත්නම් ආහාර නිසා දුක හටගන්නේ කියලා අවබෝධ කරගත්තොත් ආහාර ඉතිරි නැතුව නිරුද්ධ වීමෙන් මේ දුක නැති කරන්න පුළුවන් කියලා එයා අවබෝධ කරගත්තාම ඒ මුල් කරගෙන යන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණයම අවබෝධ කරගන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබලගෙන් අහන්න පුළුවන් කියනවා තවත් මේ විදිහට හට ගැනීම නැතිවීම බලන්න තවත් ක්‍රම තියෙනවාද කියලා. මොකද මේ දේශනා පටන් ගන්නකොටම කියන්නේ ඇයි ඔබලා බණහන්නේ කියලා අහන්න පුළුවන්. ඇයි අපි නිතරම බණහන්නේ? එතන කියනවා යාව දේව දොයතානන් ධම්මාන යථා භූතං ඥානාය. මේ හැම දෙයකම හට ගැනීම නැතිවීම අවබෝධ කරගන්න තමයි අපි මේ බණහන්නේ. එතකොට මේ හට ගැනීම නැතිවීම දෙයක් මේ දේ හටගත්තේ මේ හේතුව නිසා කියලා මෙන්න මේ හේතුව බලවීම. ඒ වගේම හේතුව නැතිවීමෙන් දේ නැති වෙනවා. ඒ නිසා හේතුව අවබෝධ කරගන්න ඵලය තමයි දුක. ඒ දුක හටගන්න හේතු අපි බලනවා. එතකොට තවත් ආකාරවලට මෙහෙම බලන්න පුළුවන්ද කියලා ඇහුවොත් පුළුවන් කියලා කියනවා. එතකොට තවත් ක්‍රමයක් වෙනවා මේ විපස්සනා වඩන්න. දුකේ හට ගැනීම නැතිවීම බලන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම් කිංචි දුක්ඛං සම්භෝති සබ්බං ඉංජිත පච්චය. යම් කිසි දුකක් හටගන්නවා නම් ඒ ඉංජිත පච්චය කියන්නේ කෙලෙස් නිසා කියලා නැත්නම් කෙලෙසුන්ගේ හෙල්වීම නිසා තමයි මේ දුක හටගන්නේ කියලා. ඉංජිතානත්තේ වාසේස විරාග නිරෝධා නත්ති දුක්ඛස්ස සම්භවෝ. මේ කෙලෙස් ඉතිරි නැතුව නිරුද්ධ වුණොත් නත්ති දුක්ඛස්ස සම්භවෝ දුකේ හට ගැනීමක් නැහැ. එතන මේ කෙලෙස් කියන්නේ නිතරම අපිව හොල්වලා දාන එක. කෙලෙස් හිතක තියෙනකොට ඒ හිත නිතරම චලනය වෙන එක, චංචල වෙන එක, තැති ගන්න එක, බය වෙන එක. එතකොට මෙන්න මේ අපි ජීවිතයේ දුක් විඳින්නේ එතකොට මෙන්න මේ හිතේ තියෙන කෙලෙස් නිසා. කෙලෙසුන්ගෙන් අපිව නිතරම හොල්ලනවා. ඒක. අපි කිව්ව අපි මාන්නයක් තියෙනවනම් මොනවා හරි අපිට කිව්වොත් ඒ වචනයක් මොකද වෙන්නේ? අපි හෙල්ලෙන්න යනවා. අපි රත් වෙලා යනවා, ගිනියලා යනවා, පිච්චිලා යනවා. ඒකයි. ඒ මොකද ඒ කෙලෙස් වල තියෙන ස්වභාවය. එතන ආන්නේ කෙලෙස් තියෙන තාක්කල් තමයි මේ දුක තියෙන්නේ. එතන කෙලෙස් කියන්නේ නිතරම හෙල්ලෙන ඒවා. දැන් රහතන් වහන්සේලාගේ හිත හෙල්ලෙන්නේ නැහැ කොයි වෙලේකවත්. ලෝකෙ මොන තරම් නින්දා කරායි කියලා අපහාස කරායි කියලා රහතන් වහන්සේලාගේ හිත චලනය වෙන එකක් නෙමෙයි. ඒවා අපි පෙන්නන මොකක් වගේද? ඒ තම්බයක් වගේ කියන්නේ දැන් යතින් දෙකීලෝ පටවින් සිතෝසියා චතුබ්බිවාතේ අසම්පකම්පියෝ තදූපමං සත්පුරුෂං වදාමි යෝ අරිය සත්‍යානිය වෙච්ච පස් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත රහතන් වහන්සේලාගේ හිත හරියට ඉන්ද්‍ර කීලයක් වගේ කියනවා. ඉන්ද්‍ර කීලයට සතර දිශාවෙන් මොන්න තරම් සැඩ සුළං ආවත් කර්ම පොට්ටක්වත් තප්පරයකටත් හෙල්ලෙන්නේ නැහැ. මේකයි. ඒ වගේම සේනෝ යතා ඒක ගනුගෙන ඝන පර්වතයක් වාතේන සමීරති වාතයේ හැමුව කියලා හෙල්ලෙන්නේ නැහැ කියනවා. ඒවන් නින්දා ප්‍රශංසා ඒ වගේ තමයි නින්දා ප්‍රශංසා ආදී දේවල් මුල් කරගෙන රහතන් වහන්සේලාගේ ජීවිතේ කිසිසේත් කියන්නේ මනස කියන දේ හෙල්ලෙන්නේ නැහැ. මොකද හෙල්ලෙන්නේ නැත්තේ? කෙලස් නැහැ. ඒ කෙලස් දින තාක්කල් හැම වෙලේම මොකද වෙන්නේ? ඉතින් අර හෙල්ලෙනවා. ඒකයි. ඉතින් හෙල්ලුණාම තමයි ඉතින් මේ දේවල් සිද්ධ වෙන්නේ. ඒ නිසා එනිසා මෙන්න මේ කෙලෙස් තියෙන තාක්කල් දකින්න කියන මෙන්න මේ හිත නිතරම හෙල්ලෙනවා. එන මේ හෙල්ලීම මුල් කරගෙන තමයි අපි නිතරම දුක් විඳින්නේ. ඒක අපේ මනසේ හෙල්ලෙන ගතියක් තියෙනවා, චලනය වෙන ගතියක් තියෙනවා. ආනි චලනය නිසා තමයි චලනය වෙන්නේ මොනවද තිබුණොත් කෙලෙස් තියෙන තාක්කල් තමයි චලනය වෙන්නේ. ඒකයි ඉංජිතානන්තේ වශේෂ විරාගන මේ ඉංජිත නැති වුණොත් කෙලෙස් නැති වුණොත් මොකද වෙන්නේ? නැත්ති දුක්ඛ සමාන දුකේ හට ගැනීමක් නැහැ.
දැන් අපිට සාමාන්‍ය ජීවිතේ මේ බාහිර නිමිති තියෙන හින්දා දුක් විඳිනවා වගේනේ පේන්නේ. බයිනයි නින්දා නින්දා කරන අය හින්දා අපහාස කරන අය හින්දා අනවින කොණිවින කරන අය හින්දා නේද? ඒ වගේ මේ බාහිර නිමිති නිසාම අපි දුක් විඳිනවා වගේ තමයි පේන්නේ. මොකද සංසාරේ පුරාවටම ඇඟිල්ල දික් කරේම ඒවට ඒකයි. අරය නිසා මේ නිසා අරක නැති නිසා මේක නැති නිසා අපිට දේවල් සමහරවිට තියෙන හින්දා දුක් විඳිනවා වගේ පේනවා. සමහර වෙලාවට දේවල් නැති නිසා දුක් විඳිනවා වගේ පේනවා. ඇත්තට දේවල් තියෙන හින්දාවත් නැති හින්දාවත් දුක් විඳිනවා නෙමෙයි. ඒකයි මේ කෙලෙස් නිසා. මේ කෙලෙසුන්ගෙන් අපේ හිත නිතරම හොල්ලනවා. ඒකයි. දැන් සමහර දේවල් වලට ලෝක සම්මුතිය හැටියට ඒව නරක දේවල්ුත් නෙවෙයි. නමුත් ඒව අහනකොටම සමහර හෙල්ලිලා යනවා. ඒකයි. දැන් අපි කියමු දැන් ඔන්න කිසිම අවබෝධයක් ඥානයක් නුවණක් නැති අම්මා තාත්තා කෙනෙක් ඉන්නවා කියලා බැරි වෙලාවට දරුවෙක් මහාන වෙන්න හැවුවොත් එහෙම මොකද වෙන්නේ? අර අම්මව තාත්තව නිකන් හොල්ලලා නේද? වටලා දානවා. හැබැයි සද්ධාවන්ත අම්මා කෙනෙක් වුණොත් එහෙම එයාට ඉතින් හරිම ලෝකේ හර මිහිරිම දෙයක් බවට පත් වෙනවා. ඒකට දැන් මහාන වෙනවා කියන්නේ ඇත්තටම නරක කියාවක නෙවෙයි. දෙවියන් සහිත ලෝකයේම මහා පුදුම දෙයක්. හැබැයි අර බලන්න කෙලෙස් සිද්දට මොකද වෙන්නේ? මහා කම්පණයට සැරිලා බය වෙලා නේද? ඊට පස්සේ මුළු ජීවිතේම දුකට හේතුවක් බවට පත් වෙනවා. ඒතර ඇත්තටම පුතා මහාන වීමද දුකට හේතුව? නෑ. තමයි කෙලෙස්. හැබැයි ඒක පේන්නේ. මූ අපේ පවුලම කෑවා කියන ඊට පස්සේ දොස් කීකේදී. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ පව එහෙමයි. දැන් රට්ටපාල කියලා සාමණේරයන්ස නමක් මහානට පස්සේ ඒ තාත්තට තට්ටේ තියෙන හඳුනනම දැක්ක ගමන් සිවුරක් දැක්ක ගමන් කේන්ති යනවා. අන්තිමට පුතා ගෙදරට ආවට පස්සේ මොකද උනේ? පුතාට බයින්න පටන් ගත්තා. දන්නේ පුතා කියලා. මොකද සිවුරක් දකින්නකොටම තාත්තව හෙල්ලිලා යනවා. ඉතින් සිවුර දැක්ක ගමන් මේ මුණ මහණන් විසින් තමයි මගේ එකම දරුවා මහාන කරගත්තේ කියලා බලින්න පටන් ගත්තා. ගෙයින් එළියටත් ආවේ නෑ. මෙයා තමන්ගේම පුතා ගෙදරට ඇවිල්ලා. අර මොකද සිවුරක් දකින්නකොටම හෙල්ලිලා යනවා. මේකයි. එතකොට මොකද හේතුව අර හිතේ තියෙන දැඩි කෙලස් ගත. ඒකයි මාන්න නිසා ඊර්ෂ්‍යාව නිසා වගේ විවිධාකාර කෙලෙස් තියෙනකන් අපි නිකන් හොල්ලලා දානවා. ඉතින් නමුත් අපිට පේන්නේ හැබැයි ඊට පස්සේ කෙලෙස් තුනන පස්සේ ඉතින් ගන්නනවා වැළපෙනවා ශෝක කරනවා නොයේ විදියට අපහසුතාවට පත් නැහැ. හැබැයි හේතුව මොකක්ද පේන්නේ? අර බාහිර වෙච්ච සිද්ධියක් පේන්නේ පුතා මාන වෙච්ච දවල් මුළු ජීවිතේ විඳවන්න හේතු. ඒකයි. නමුත් ඒක නෙමෙයි ඇත්තටම ප්‍රශ්නේ. ඒක හිතේ තියෙන කෙලෙස් ඒක කෙලෙස් නිසා නිතරම අපි හොල්ල විනාශ කරලා දානවා. ඒ නිසා දකින්න කියන මම මේ ජීවිතේ යම් දුකක් විඳිනවා නම් මේ කෙලෙසුන්ගේ සෙලවීම නිසා. ඒ කියන්නේ කෙලෙස් කියන්නේ අපි හොල්ලලා දානවා. ඒක අපි විනාශ කරලා යට කරලා පොඩි කරලා දානවා. ඒකයි. ඒක දැන් අපි හෙල්ලෙන දෙයක් අල්ලන හිටියොත් එහෙනම් මොකද වෙන්නේ? හැම වෙලේම අර වයිබ්‍රේට් වෙන එකක් එහෙම ළඟ හිටියොත් මොකද වෙන්නේ? නිතරම ඒක පහසුවට පත් වෙනවා. ඒ හැම වෙලේම මේ වගේ තමයි කෙලෙස් හිත කියන්නේ නිතරම අර වයිබ්‍රේට් වෙනවා වගේ හැම වෙලේම අපි හොල්ලලා දානවා. ඒකයි. ඒ නිසා මේ කෙලෙස් තියෙන තාක්කල් අපිට අන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපිට හැබැයි බාහිර දේවල් නිසා අපි හොල්ලනවා වගේ තමයි පේන්නේ. දැන් අපි සමහරවිට අපි ඒ බාහිර දේවල් නිසා අපිට පේනවා. නමුත් ඇත්තට මේක නෙමෙයි ප්‍රශ්නේ. මේ හිතේ තියෙන කෙලෙස් නිසා තමයි බාහිරව දේවල් අපි හොල්ලන්නේ. නැත්නම් බාහිර දෙයකට අපේ හිත කම්පා කරන්න, සලවන්න, අනවන්න, hina මුකුත් කරවන්න පුළුවන්කමක් නැහැ. ඒක නිමිත්ත අපමණයි. නිමිත්තේ ඇති වෙන දේ ඇති වෙන්නේ අපේ හිතේ කෙලෙස් නිසා හෙල්ලෙන ගතිය තිබුණොත් විතරයි. ඒකයි. ඉතින් අර සාමාන්‍ය හෙල්ලෙන එක හුලකින් හොල් නිසා තමයි හෙල්ලෙන්නේ. හැබැයි ඉතින් ඒක ස්ටෝන් නම් සත්‍යමත් නම් හුලකට පුළුවන්කමන්නේ ඒ දේ කරන්න. ඒකයි දැන් අර කළු ගලක් හුලකට හොල්ලන්න බෑ. හැබැයි පන්රල හොල්ලන්න පුළුවන්. ඉතින් අපේ හිත පන්රල වගේ තමයි. නිසා චූටි දෙයකට අපි හොල්ලලා දාන්න පුළුවන්. අපේ හිත පන්රල වෙලා තියෙන මොන හින්දාද? කෙලෙස් නිසා. ඒකයි. ඉතින් ඒ නිසා මෙතන බලන්න කියනවා යම් කිසි දුකක් අපි විඳිනවා නම් ඒ ඔක්කොම මොකද්ද? මේ කෙලෙසුන්ගේ සෙලවීම නිසා. ඒකයි. කෙලෙස් නිසා හිත හොල්ලනවා. ඉන්ජිතර මේ කෙලෙස් ඉතිරි නැතුව නිරුද්ධුන තමයි නැත්ති දුක්ඛස සමුදය හට ගැනීමක් නැහැ. ඉතින් මේකත් අනුපස්සනා දෙකක් කියනවා. එතකොට තමයි අපි මේ විදිහට බලන්න අපිට දුක් විඳින හේතුව අපිට හරියටම අහු වෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මොකද්ද? හේතුව අයින් කරන්න විතරයි. දැන් අපි දන්නවනේ දැන් ඔන්න අපිට ලෙඩක් හැදෙනවා. ලෙඩක් හැදුනට පස්සේ දැන් ලෙඩේ හේතුව හොයාගන්න බැරි වුණොත් අපිට වැඩි ප්‍රශ්නේ මොකද්ද? ලෙඩේද නැත්නම් ලෙඩේ හොයාගන්න බැරි එක. මොකද ප්‍රධාන ගැටලුව වෙන්නේ? ලෙඩේ හොයාගන්න බැරි එක. ලෙඩේට වැඩි බලගත් ප්‍රශ්නේ වෙන්නේ ලෙඩේ හොයාගන්න බැරි. අපි කියන්නේ මට මේක හොයාගත්තොත් ඇති කියලානේ කියන්නේ. දැන් හොඳ කරගන්න එක ගැන නෙමෙයි කියන්නේ.
දෙකෙන මට මේක හොයාගත්තොත් මොකක්ද කියලා ඇති කියලා. ඉතින් ඔහොම කියලා තමයි හොයාගන්න. එතකොට කතා කරන්නේ කොහොමද? ඉලඩි සූ වුණා වගේ එතන සූ වෙලානේ. ඇති අත්තම් මොකක්ද කියලා හොදගත්ත දැක්කම තමයි මට ඒකට ටිකක් ලේ ටිකක් ඉන්නේ කියලා කියනවා. හැබැයි තාමලේදී එහෙමමයි. හැබැයි යාට විශාල සහනයක් ලැබෙනවා. මොකක් හින්දාද මම මෙච්චර මේ විඳවන්නේ කියලා. ඒතර බලන්න රෝගේ නිදානේ හොයාගන්නකොටම නිකන් රෝගේ සුව වුණා වගේ. හැබැයි සුව වෙලා නැහැ. එයාට තව කාලයක් බෙහෙත් බොන්න වෙනවා. තව කාලයක් ප්‍රතිකර්ම කරගන්න වෙනවා. තව කාලයක් කරටත් වැඩි අමාරු වැටියක් කරන්න තියෙන. හැබැයි යාට ලොකු සහනයක් ලැබෙනවා. විඳවන හේතු හොයාගත්තා. ආන්නේ වගේ තමයි මේ මම ඇයි දුක් විඳින්නේ කියලා මේ හේතු අල්ලගත්තොත් ඒ මන දුකින් නිදහස් වෙනවා වගේ වෙනවා. මේකයි. නමුත් දුක තාම තියෙනවා. නැතිවෙලා නෑ. නමුත් අර මේ හේතු හොයාගත්ත එකම අර විශාල සහනයක් ලැබෙනවා. මොකද අර ලෙඩේ හොයාගන්න බැරි වුණාම මොකද වෙන්නේ? කියන දොස්තරලා ගාන යන්න වෙනවා. කියන පරීක්ෂණ කරන්න වෙනවා. කියන ස්පිරිතාල ගානවල අර ස්පිරිතාල දා හොඳ මේක කියලා ඉතින් ඒකට දුවනවා. තව කෙනෙක් ඕකනේ අරක කියලා නේද? එතකොට දැන් මේ ලෙඩේ හොයාගන්න ගන්න ওই ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි හොයාගත්තත් එහෙම ඕනේ නේද? තියෙන්නේ බෙහෙත් බොන්න විතරයි තියෙන්නේ. ආන්නේ වගේ තමයි දැන් මේ දුක හටගන්නේ ඇයි කියලා අපිට හොයාගන්න බැරි වුණ ගමන් ඉතින් කියන ආගම් වලට කියන දේවල් වලට එක එක්කෙනා පෙන්නන ඔක්කොම හේතු අපිට පේනවා. ඒකයි. එතකොට අපි හැබැයි හරියටම අවබෝධ කරගත්තු මන් දුක් විඳින්නේ මෙන්න මේකයි කියලා. එතකොට කාටවත් අපි මේව කරන්න පුළුවන්කම නැහැ. අපි අතරමං වෙන්නේ. අපිට තියෙන ඊට පස්සේ ඉතින් කෙලෙස් නිසා නම් මේ කෙලෙසුන්ගේ හිත හොල්ලන හින්දා නම් මම දුක් විඳින්නේ. අන්න හොල්ලන හි කෙලෙස් මොකද වෙන්නේ? පයින් කරලා දානවා. හිත සත්‍යමත් කරගන්න කෙලෙසුන්ගේ නිකලස් කරගන්නවා. එතකොට අන්න ප්‍රශ්නේ වෙනවා. එතකොට අපිට අපි දන්නවා එතකොට කරන්න ඕනේ දේ මේකයි කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒකයි නිතර ඉස්සෙල්ලම කරන්න ඕනේ. ඇයි අපි දුක් විඳින්නේ කියලා හේතුව තමයි ඉස්සෙල්ලා අවබෝධ කරගන්න ඕනේ. අපි ඉස්සෙල්ලා කරන්නේ මොකද්ද? ඔය එක අල්ලන දුකට හේතු කියලා එක එක නැති කර යනවා මිසක්ක දුක් නැති කරන්න බලන මිසක්ක අපි දන්නේ බලන්න දුක ඇති වෙන්නේ දුක් නිමිති වලින් කියලා තමයි අපි දකින්නේ. ඉතින් අපි දුක් නිමිති නැති කර තමයි සංසාර පුරාවට එන්නේ. බයිනා ඉන්න ඕන මේ බයින කෙනා හින්දා තමයි දුක. ඒ නිසා එක්ක බයින කෙනා මරලා දාන්න ඕනේ. එහෙම නැත්නම් එයාගෙන් පේන්නේ නැති තැනකට යන්න ඕනේ. මේ විදිහට තමයි අපි සංසාරේ එන්නේ. ඉතින් මෙතනදී ඒකයි බුදුරජාණන් වහන්සේ හරියට මේ දුකට හේතුව පෙන්නනවා. ඒකට ඔක්කොම අභ්‍යන්තරික හේතු මිසක් බාහිර හේතු නෙවෙයි. අභ්‍යන්තරික හේතු. එතකොට මෙන්න මේ කෙලෙස් නිසා අපේ හිත හෙල්ලෙනවා. ඒ නිසා තමයි දුක් විඳින්නේ. මේ කෙලෙසුන්ගෙන් හෙල්ලීම යම් දවසකද නතර වෙන්නේ. දාන තමයි දුකින් නිදහස් වෙන්නේ. එතකොට මේකත් එක අනුපස්සනා. ඉතින් මේක දිනු කරොත් කෙනෙකුට rahat වෙන්න පුළුවන්කම ලැබෙනවා. මේකත් හරියට නිතරම භාවිත කරනවා නම්. දෛනික ජීවිතේ නිතරම සිත් ඇවුල් කම්පා බය ඇති ගැනීම නොයෙක් ආකාර දුක් හට ගන්නකොට සිහිය පිහිටව ගන්නවා. ඇයි මට මේ දුක හටගත්තේ? එතකොට බලන්න මේ දුක හටගත්තේ මේ හිතේ කෙලෙස් නිසා හෙල්ලෙන ගතිය නිසා. මේ හෙල්ලෙන ගතිය තියෙන තාක්කල් එහෙනම් දුක් හට ගන්නවා. අන්න හිත නොසෙල්ලෙන තත්ත්වයටපත් වුණොත් තමයි යන්නේ දුක් නැති. ඒතර තමයි හිත හදා ගන්න ඕනේ. හිත සත්‍යමත් කර ගන්න ඕනේ. ඒතර ඒ පැත්තට අපි වැටෙන්නේ. ඒක අපිට මනස වෙන්නේ දැන් අපිට උපදිනකොට මේ හිතේ වටිනාකම කවුරුත් කියලා දුන්නද? හිත සත්‍යමත් කිරීමේ වටිනාකම කිව්වද නැහැ? කය ටිකක් ඔන්න ලස්සනට තියාගත්තොත් නේද? කය හයියට තියාගත්තොත් ඔන්න ජීවිතේ සැප විඳින්න පුළුවන් කියලා දුන්නා. හැබැයි හිත එහෙම කියලා නැහැ. අපි හිතන්නේ ඔන්න කය පොඩ්ඩක් නෝකවුවා වෙවුලා. ඒතර තමයි ජීවත් වෙන්න වෙන්නේ. නේද? කය හොඳට ස්ට්‍රෝං තියෙන්න ඕනේ. ඒතර තමයි ඒ නිසා තමයි බලෙන් හරි කවලා ගුලි දාලා කොහොමද කය හැදුවා. හැබැයි ඉතින් ඒ කයට පුළුවන්කම නැහැ සීල දුක්ඛයන් නැති කරන්න. හැබැයි හිතේ හදන්න කවුරුත් වෙහස මහන්සිුනේ නැහැ. මොකද හිත කියන දේ අපිට එහෙම ලොකු ප්‍රශ්නයක් ඇටියට දැක්ක එක නෙමෙයි. මේ හිතේ තියෙන ප්‍රශ්න නිසා අපි අන්න විඳවනවා කියලා සසර පුරාවට දැකලා නැහැ. ඒ නිසා තමයි මනස පිළිබඳව අපි ලොකු වටිනාකමක් දෙන්නේ නැත්තේ. ඉතින් මේ විදිහට බැලුවොත් තමයි අපි දකිනවා මේ හිතේ හෙල්ලීම නිසායි විඳවන්නේ. එහෙනම් හිතේ හොල්ලන්නේ කවුද? හිත හොල්ලන්නේ කෙලෙසුන්ගෙන්. ආනේ කෙලෙස් නැති වුණු තාක තමයි අන්න අපිට දුකින් නිදහස් වෙන්න පුළුවන්. ඒතර තමයි හිත සත්‍යමත් කරගෙන පුළුවන් තරම් හිත නිකලෙස් කරගන්න මහන්සි ගන්නවා. ඒතර අපි දන්න හිත නිකලෙස් වෙන තාකල් මේ දුක කියන එකකින් අපිට කොච්චරවත් නිදහස් වෙන්න බෑ. අපි බාහිර කොච්චර වෙනස් කරන්න ගියත් හොඳ පුජ්‍යලෝම ඉන්න තැනකටමයි යනවා. නේද? එහෙම කොච්චර ගියත් අපිට දුකින් නිදහස් වෙන්න බෑ.
ඒකයි අපි දෙන්නවා කිසිම කරදරයක් නැති රටක් හොයාගෙන යනවා කිසිම කරදරයක් නැති ආයතනයක් හොයාගෙන යනවා නේද හොඳම කෙනා ලෝකෙ බඳිනවා ඒ මොනවා කරා සමහරලාට දුකින් නිදහස් වෙන්න බෑ ඒකයි ඔක්කොම හොඳයි කියලා කොච්චර ඇල්ලුවත් අන්තිමට යල්ලපුවම ඊට පස්සේ අපිට දුකක් බවටම පත් වෙනවා ඉතින් ඒ නිසා අපි දකින්න ඕනේ මේ බාහිර දේවල් නෙමෙයි මනසයි සත්‍යමත් වෙන මනසේ හරියට හෙල්ලෙන ගතියක් තියෙනවා ඒ හෙල්ලෙන්නේ කෙලෙස් නිසා ඒකයි තණ්හාව නිසා මාන්නය නිසා දිට්ඨි නිසා නේද නොයේ කෙලෙස් ගති නිසා තමයි අපි හෙල්ලෙන්නේ ආන්නේ කෙලෙස් අඩු වෙන තරමට තමයි සිත හරිය සත්‍යමත් වෙනවා හෙල්ලෙන අඩු තරමට දුක් විඳින ප්‍රමාණය හරිය අඩුයි ඒකයි දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳ වුණත් අපි වැරදිට අල්ලගත්ත ගමන් අපි හෙල්ලෙන හැම වෙලේම ඒ බුදුරජාණන් වහන්සේ කවුරුත් වචනයක් කිව්වොත් මොකද වෙන්නේ අපි හෙල්ලෙනවා ආන්නේ ඒකයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ සම්බන්ධවත් අපි අවබෝධයෙන් ඒ උන්වහන්සේවත් අල්ලගත්තොත් ඒත් අපිට ප්‍රශ්නයක් වෙනවා ඒකයි ඒ නිසා තමයි උන්වහන්සේවත් අල්ලගන්න අපිට උගන්වන්නේ නැහැ ධර්මියවත් අල්ලගන්න උගන්වන්නේ නැහැ ඒකයි එතකොට එහෙම වාද අල්ලගත්ත එක මම ඒත් අපිට හෙල්ලෙන එක නතර වෙන්නේ නැහැ අනේ මම අල්ලගෙන ඉන්නේ හොඳ දෙයක් කියලා හරියන්නේ නැහැ අල්ලගත්ත එක හෙල්ලෙන එක නතර වෙන්නේ නැහැ ඒ නිසා ජීවිතය යන දුක් විඳින දෙයක් හැටියට දකින්න කියනවා අපේ මේ මනසේ තියෙන කෙලෙස් නිසා හෙලන ගතිය මේ කෙලෙස් ඉතිරි නැතු නිරුද්ධ තමයි නැති දුක්ඛ සම්භව දුකේ හට ගැනීමක් නැත්තේ මේකේ ගාථා කීපයක් දෙකක් පෙන්නනවා යම් කිංචි දුක්ඛ සම්භවති සබ්බං ඉංජිත පච්චය යම් කිසි දුකක් හට ගන්නවා මේ ඉංජිත පත්‍ය කෙලෙසුන්ගෙන් හෙල්ලෙන නිසා ඒතම ඉංජිතාන නිරෝධ මේ කෙලෙස් ඉතිරි නැතුව නිරුද්ධුනොත් නැති දුක්ඛ සම්භව දුකේ හට ගැනීම නැති ඒතමාදී නොඤ්ඤත්වා දුක්ඛං ඉංජිත පච්චය නිසා මේ කෙලෙස් නිසා හෙල්ලෙන මේ නිසායි දුක් විඳින්නේ කියලා මේ ආදීනව දැකලා තස්මා ඒ ජංගොස්සජ්ජ නිසා මේ තණ්හාදී කෙලෙස් අයින් කළා සංඛාර උපදික්කේ සීල සංස්කාර නිරුද්ධ කළා අනේජෝ තණ්හා නැතු අනුපාදාන කිසිවක් ග්‍රහණය කරගන්න නැතුව සතෝ බික්ඛු පරිප්පජයන් සීයෙන් කල්පනාවෙන් ඉන්න කියන කිසි දෙයකට ආස කරන්නේ නැතුව කිසි දේවල් ග්‍රහණය කරගන්න නැතුව තණ්හා දිට්ඨි මාන ආදී කිසිම ක්ලේශ ගතියක් අල්ල තියාගෙන මොකද ක්ලේශයන් තිබ්බ ගමන් අපි දන්නවා මොකද වෙන්නේ හෙල්ලෙන එක නතර කරන්න පුළුවන් කමක් නැහැ හෙල්ලුණු ගමන් මොකද වෙන්නේ ඉතින් මොනවා වේදද කියලා කියන්න බෑ නේද නෙල්ලුණු ගමන් ඉතින් කොහේ ප්‍රපාතයට වැටීද කියලා අපිටවත් හිතා ගන්න බෑ ඉතින් ඒ නිසා සීලම කෙලෙස් මේ හිතේ තියෙන තාක්කල්ලන්නේ හෙල්ලෙන ගති නතර කරන්න බෑ මේ ස්වභාවය දැනගෙන ඒ නිසා පුළුවන් තරම් නිකලෙස් හිතක් ගන්න යා හදාගන්න එතකොට මහන්සි ගන්න යා දන්නවා මේ දුක නැති වෙන්නේ මොකක් නැතුණොත්ද මේ කෙලෙසුන් නැතුණොත් තමයි දුක නැති වෙන්නේ කෙලෙසුන්ගෙන් හෙල්ලෙන ගතිය ඉතින් මේකත් කෙනෙක් දිනු කරොත් එයාට අරිහත්ත්වයට දක්වාම හිත දිනු කරන්න පුළුවන් ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා තවත් මේ විදිහට බලන්න පුළුවන් දෙයාකාර තියෙනවද කියලා එහෙම කිව්වොත් තවත් තියෙනවා කියලා කියන්න පුළුවන් දැන් ඉතින් විපස්සනා භාවන ඕන තරම් මේකේ දේශනා කරනවා දැන් කට්ටියට බැරිම මොකද්ද විපස්සනා කරන්න දන්නේ නැහැ කියලා කියන්නේ ඉතින් මේක ඕන තරම් විපස්සනා භාවනාවන දේශනා කරනවා නිසිතං චලිතං හෝති අයමේකානුපස්සතා අනිසිතෝචන චලති අයං ဒ ුතියානුපස්සනා කියනවා මේක වෙනස් විදිහට තියෙන්නේ නිසිතස කියන්නේ අපි ඇසුරු කරොත් චලිතං හෝති මේ දුක කියන දේ නැත්නම් සෙලවීම සිද්ධ වෙනවා අනිසිතෝච මේ අනිසිතෝචන චලති ඇසුරු නොකරොත් චලනය වෙන්නේ නැත්නම් දුක සකස් වෙන්නේ නැහැ අයං ဒ ුතියානුපස්සනා මේ දෙවෙනි අනුපස්සනාවයි කියනවා නිසිත කියන්නේ ඇසුරු කරනවා කියන එකයි අනිසිත කියන්නේ ඇසුරු කරන්නේ නැහැ කියන එකයි එතකොට අපි අහලා තියෙන දැන් සතිපට්ඨාන සූත්‍රයේ තියෙන අනිසිතෝ ච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවම් පිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති එතකොට මේ සතිපට්ඨාන වැඩිමේ ආනිසංස පෙන්නනවා මේ අත්ති චිත්තන්තිවා හෝ ධම්මාතිවා පනස සතිපට්ඨපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තා ඥාන ලැබීම පිණිස හේතුන ප්‍රතිසතිමත්තාය සිහිය ලැබීම පිණිස කියන අනිශ්චිතෝ ච විහෙරති නිශ්චිත කියන්නේ ඇසුරු කරන අනිශ්චිත කියන්නේ ඇසුරු කරන්නේ නැතුව වාසය කරන්න පුළුවන් අනිශ්චිතෝ ච විහෙරති නච කිංචි ලෝක උපති ලෝක කිසිවක් අල්ලගන්නේ නැහැ එතකොට මේ නිශ්චිත කියන්නේ ඇසුරු කරනවා එතකොට අපි මේ ලෝකේ හැම දෙයක්ම ඇසුරු කරනවා ඇසුරු කරන්නේ කොහොමද තියෙනවා කියන හින්දා ඇසුරු කරනවා
සැප හින්දා ඇසුරු කරනවා. මගේ හින්දා ඇසුරු කරනවා. ඊළඟට මම මාගේ මට අයිතිය කියන හැඟීම නිසා ඇසුරු කරනවා. එතකොට දැන් මේ ඔක්කොම වෙනස් වෙනවා කිව්වොත් ඇසුරු කරන්න කැමතිද? ඇසුරු කරන්න කැමති නෑ. ඒකයි. දැන් කවුරු හරි අපි නිකන් උදාහරණයක් ගත්තොත් తాවකාලික කවුරු තාවත් අපි ඇසුරු කරන්න කැමතිද? එයාට කන්න බොන්න දීලා සංග්‍රහ කරලා දැන් එයාත් එක්ක මේව කරන්න යන්න කැමති නෑ. කැමති නැත්තේ. ඊළඟ මොහොතේ යනවා. ඉතින් යන අයට සලකලා කියලා වැඩක් නැහැ. එතන අපි ඇසුරු කරන්නේ නිතරම ඉන්නවා කියන සංඥාවත් එක්ක. තියෙනවා කියන සංඥාවත් එක්ක. තියෙන්නෙත් නැත්නම් ඉන්නෙත් නැත්නම් ඒ වෙනස් වෙන අයට අපි කැමති නැහැ. ඒකයි. දැන් අපි ඔෆිස් එකට යනකොට බොහොම ප්‍රියමනාප ගුණකාරක ගොඩාක් හොඳ කෙනෙක් හම්බෙනවා කියමුකෝ. ඉතින් අපි හිත ඉක්මනින් ගියට කැමති වෙන්න පුළුවන්. අපි ඊට පස්සේ ඉතින් ඇසුරු කරන්න සේන්දු වෙන්නේ කාටද? එයාට. හැබැයි අනිත් අය කියන මේ ඔයාට මේව කරන්න වැඩක් නැත්නම් තව සතියකින් ට්‍රාන්ස්ෆර් වෙනවා කියලා. එතකොට මොකද වෙන්නේ? එතකොට අපි වැඩි මේව කරලා වැඩක් නැහැ. ඒකයි. එතකොට එයාට තෑග් බෝග ගිහින් දුන්නේ නැහැ කියලා ඇති වැඩකුත් නැහැ. නේද? එයාට අපි හොඳින් කතා කරා ඇසුරු කරා කියලා වැඩක් නැහැ. මොකද ඒ ඇසුරු කිරීම තුළින් අපිට ලැබෙන දෙයක් නැහැ. ඇසුරට අපි යන්නේම අපිට දෙයක් ලබා ගන්නමයි. ඒකයි. ඒ ලබා ගන්න දෙයක් නැතුණු තමයි මේ ලෝකේ කවුරුත් ඇසුරු කරන්න මොකේවත් කැමති නැහැ. ඒකයි. යමක් ලැබෙන්න ඕනේ. ඒකයි. ඒ ලැබීමේ අපේක්ෂාවෙන් තමයි අපි කරන්නේ. එතකොට එයාගේ ඇත්ත පෙවුන ගමන් අපිට එයා ඇසුරු කරන්න විදිහක් නැහැ. එයා යන කෙනෙක්. ඒ යන කෙනෙක්ින්ද අපි එයාව ගොඩාක් ග්‍රහණය කරගන්න අල්ලන්න ඇලුම් කරන්න මොකේටවත් යන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ දෙයක් අපි නිතරම මේ ඇසුරු කරන්නේ ඒ දේ පිළිබඳව අපිට අර තියෙනවා කියන සංඥාව තිබුණා. ඒක තියෙන ගමන් අපි ඒ දේ ඇසුරු කරන්න කැමති. සැප වුණු ගමන් ඒක පරිහරණය කරන්න කැමති. දැන් අපිට මොනවා හරි ආහාරයක් කවුරුහරි දෙනකොට ඔයාලට පිළිකාවක් ඇති වෙනකොට කන්න කැමතිද ඒක? කන්න කැමති වෙන්නේ නැහැ. පරිහරණයට මොනවා හරි දෙයක් දෙනවලු ෆෝන් එකක් හදලා දෙන හැබැයි ඕක ඉක්මනින් පිළික හැදෙනවා කිව්වොත් එන්නේ. නේද? එතකොට අපිට ආදීන උපකරණ පෙවුනොත් අපි අල්ලන්නවත් යන්නේ නැහැ. කොරෝනා ගෑවිලා කිව්වොත් එහෙම අල්ලන්න යන්නේ නැහැ කවුරුත් නේද? එතකොට ඒ විදිහට අර දෙයක අපිට අර දුක සකස් කරලා දෙනවා අපි පීඩනයට ලක් කරනවා කිව්වොත් අපි අල්ලන්නේ නැහැ. ඒකෙන් සැප හදලා දෙනවා සැනසෙල්ලක් දෙනවා කිව්ව ගමන් අපි ඒකට ඇසුරු කරන්නේ ඒ දේ පරිහරණයට අපි කැමති. ඊළඟට දෙයක් අපිටම දෙනවා නම් තමයි අපි කැමති. తాවකාලික දුන්නොත් ඒ කිසි දෙයක් අපි අල්ලන්න තියාගන්න කැමති නැහැ. ඒ නිසා දැන් මහා දැවැන්ත ගියක් දෙනවා తాවකාලික. නැත්නම් පොඩි ගියක් දෙනවා ස්ථිරව. දැන් මොකේද කැමති? අර චූටි ගියුණත් කමන්නේ මටම දෙන ඉඳ අපි කියන මටම දෙන ඉඳ මට මේක හොඳ යන දැවැන්ත මම නිකන් යනන් නේද? ඔය తాවකාලික අවුරුදු දෙක තුනකට ඉන්නවට වඩා මේකේ තෙමීගෙන හරි මම මේක හදා ගන්නම් කියලා ඒක තමයි කැමති. ඒක මගේ වුණත් තමයි අපි කැමති. අපිට తాවකාලිකව එහෙම දෙන කිසි දෙයකට අපි කවුරුත් කැමති නැහැ. ඒකයි. ඒතර මගේ වෙන්න ඕනි. අපි ඒතර තමයි ගොඩාක් ඒවා ඇසුරු කරන්න කැමති. මගේ වුණු ගමන් අපි ඇසුරු කරනවා. ඒකයි. මෙතන මෙන්න මේ ඇසුර නිසා තමයි ඒක නිශ්චිතම් දේවල් ඇසුරු කරපු ගමන් මොකද වෙන්නේ? දුක නිතරම චලිතය කියන්නේ ඒක නිතරම දුක තමයි අපිට සකස් කරලා දෙන්නේ. ඒක නිශ්චිතම් චලිතම් කියන්නේ ඒකයි. ඇසුරු කරපු ගමන්ම ප්‍රශ්නේ තියෙනවා. අනිශ්චිතව ඇසුරු නොකරොත් අන දුක හටගන්නේ නැහැ. ඒතර මේ ලෝකේ අපිට මම මාගේ මට අයිති කියලා කිසිවක් නැත්තම් අන්න අපිට කිසිම දුකක් හටගන්නේ නැහැ. දැන් රහතන් වහන්සේලා ලෝකේ කිසිම දෙයක් Tamanට කියලා අයිති මොකුත් නැහැ. ඇයි? උන්වහන්සේලාට අන්න ඇසුරු කරන කිසි දෙයක් නැහැ. උන්වහන්සේ හැම මොහොතෙම හැම තාප්පරයේම අනිශ්චිතව විහෙරති. උන්වහන්සේ හැම වෙලේම වාසය කරන්නේ මොකද්ද? ඇසුරු නොකරගෙන තමයි වාසය කරන්නේ. මොකද හැම දෙයක්ම උන්වහන්සේලාට පේන්නේ කොහොමද? අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. දැන් උන්වහන්සේලාට ලක්ෂණ රූප පේනවා සමහරවිට. දැන් ආහාර පාන ගන්නවා. දැන් කියන රස පරිසංවේදී රහතන් වහන්සේලා රස දැන ගන්නවා. රස රාග පරිසංවේදී රසය හා බැඳිච්ච හිතක් නැහැ. ඒකයි. එතකොට රහතන් වහන්සේලා ආහාර අනුභව කරත් ආහාරය ඇසුරු කරන්නේ නැහැ. අපි වනේ කයම කාලේ ඊට පස්සේ රස ටේස්ට් එක ඇසුරු කරනවා. ඊට පස්සේ හිතන හෙටත් මේකම කන්න ලැබෙන්න ඕන කියලා නේද? ඉතින් හෙට නොලැබුණොත් ඔන්න දුක. හෙට දෙන දේ අනිත් අය වලක් කරනවා. එතකොට දුකයි. එතකොට එයි අර ටේස්ට් එක අපි ඇසුරු කරා. මේක තමයි හොඳම රස කියලා අපි ඒක ඇසුරු කරා. දැන් රහතන් වහන්සේලාට නිතර මේක
හටගෙන නිරෝධ වෙන නිසා ඒක අල්ලන්න යන්නේ නැහැ. ආයේ ඒක ලබන්න ඕන කියලා එකකුත් නැහැ. ඒ නිසා අපි එහෙම නෙමෙයි ආයතන හයෙම ලැබෙන හැම දෙයක්ම පදිංචියට යනවා. හැම දෙයක්ම තුලම අපි පදිංචියට යනවා. ඒකයි. ඒ පදිංචියට යන්නේ සමහර දේවල් තියාගන්න සමහර දේවල් අයින් කරන්න. ඒකයි. අයින් කරන්න පදිංචියට යනවා. තියාගන්නත් පදිංචියට යනවා. දෙකම පදිංචි වෙනවා. නැතු බෑනේ කරන්න නේද? අනිවාර්යෙන් දෙයක් කරන්න අපි යුද පිටියට යන්නේ නැතු යුද්ධ නැති කරන්න පුළුවන්ද? බෑනේ. ඒ වගේ තමයි මේකෙත් වෙන්නේ. ඉතින් අපි මොකද කරන්නේ? දේවල් අයින් කරන්න ඕනේ කියලා එතන ගිහිල්ලා අපි පදිංචි වෙනවා. ඉතින් පදිංචි වුණ ගමන් මොකද වෙන්නේ? ඉතින් දුකෙන් නිදහස් වෙන්න බෑ. ඒකයි. දැන් අපිට බැන්නොත් එහෙම අපි බැනුනත් එක්ක ජීවත් වෙන්න ඕනේ. ඇසුරු කරන්න ඕනේ. ඒක අමතක වුණොත් එහෙම නේතර ඉතින් බයින්න බැරි වෙනවා නේද? බැනුපේ කෙනාට කියලා දෙන්න විදියක් නැති වෙනවා. නොයේ ප්‍රශ්න කොටයි. ඉතින් ආන්නේ නිසා අපි බැනුම ඇසුරු කරනවා. ඒකයි. එතකොට මොකද වෙන්නේ? ඇසුරු කරන තාක් කල් ඉතින් දුක. ඊට පස්සේ ඉතින් හෙල්ලි ඉතින් විඳවන්න වෙනවා. ඒකයි. ඉතින් ඒ නිසා අපි නිතරම ජීවිතේ එකයි දේවල් ඇසුරු කරනවා. ඒ ඇසුරු නිසාම අපි ජීවිතේ දුක් විඳින්නේ. ඒකයි. ඒ නිසා නිතරම බලන්න කියනවා නිස්සිතස්ස චලිතං ඇසුරු කරොත් නම් විඳවන්න තමයි සිද්ධ වෙන්නේ. ඇසුරු කරොත් නම් විඳවන්න තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඇසුරු නොකරොත් තමයි මේකෙන් ගොඩ එන්න පුළුවන්. ඒ නිසා දේවල් ඇසුරු කරන්න යන්නේ නැහැ. ඇසුරු කරන්නේ නැtei ඒ ඇසුරු කරන්න තරම් දේවල් උනේ එයාට පේන්නේ නැහැ. එයා දන්නවා දැන් හැබැයි ඉතින් විඳවන්නේ ඇසුරු කරන නිසා. ඉතින් ගොඩාක් දේවල් ඇසුරු කරනවා. හැම දෙයක්ම තුල අපි පදිංචි වෙලා ඉන්නේ. ඇහැ තුල පදිංචි වෙලා ඉන්නේ. නාසය තුල පදිංචි වෙලා ඒවා ඇසුරු කරගෙන ඉන්නේ. ඇයි? ඒවා ඇසුරු කරේ වගේ ඇත්ත දැකලා නෙවෙයි. දැන් මේ ඇහැ ඇසුරු කරගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයන කතුන් මාර්යාගේ ගෙදර ඉන්නේ පදිංචි වෙලා. මාර්යාගේ ඇසුරු කරගෙන අපි මේ ඉන්නේ. කනට කැමති තාකල් මාර්යාගේ ගෙදර කැමති වෙලා ඉන්නේ. දැන් ඒක ඇසුරු කරගෙන තමයි ඉන්නේ. ඒකයි ඒ නිසා දකින්න කියනවා මේ ඇසුර තියෙන තාකල් අන්න විඳවන්න තමයි තියෙන්නේ. අනිශ්චිතෝච මේවා ඇසුරු නොකරොත් තමයි නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. දුකින් නිදහස් වෙන්නේ ඒකයි අනිශ්චිතෝච විහෙරති වෙන්න ඕනි. දැන් නිශ්චිත තමයි හැම වෙලේම. මම මගේ මට අයිති කියලා ඇසුරු කරනවා. නීති සුඛ ආත්ම වශයෙන් හැම දෙයක්ම ඇසුරු කරනවා. ඇහැද කනද රූපේද ශබ්ද ඕන දෙයක් ඒව හොඳද නරකද ප්‍රශ්නිකුත් නැහැ. හැම දෙයක්ම ඇසුරු කරනවා. ඒකයි. සමහරව කිසි වැඩ ගන්නකටත් නැහැ. ඒත් ඇසුරු කරනවා. සමහර වෙලාවට අපි අතින් වෙච්ච වැරදවල් ඒව දැන් මොකක්වත් වැඩකුත් නැහැ. ඒ නිසා ඇසුරු නතර කරන්න හරි අමාරුයි. ඒකයි. අපි ඇසුරු කරනවා නිතර. ඒ තුනට පදිංචියටම යනවා. පරණ වෙච්ච වැරදි වලට ගිහලා ඉතින් කම්පා වෙවි සැලසෙලා ඉන්නවා. ඒකයි. ඉතින් ඒ විදිහට අර ජීවිතේ මෙන්න මේ ඇසුර නිසා අපි ගොඩාක් විඳවනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියන්නේ කිසිවක් ඇසුරු නොකර වාසය කිරීම. ඒක අනිශ්චිතෝච විහෙරති කියන්නේ ඒකයි. නිශ්චිත කියන්නේ ඇසුරු කරනවා. අනිශ්චිත කියන්නේ ඇසුරු කරන්න. එහෙනම් අපි බලනවා මේ ඇසුරු කිරීම නිසාමයි මේ දුක් සකස් වෙන්නේ. ඇසුරු කිරීම නතර වුණොත් දුකේ නෑ. ඒකයි. චලිතය කියන්නේ මේ දුක සකස් වෙනවා. බය වෙනවා, කම්පා වෙනවා, සැලෙන ඔක්කොම වෙන්නේ මේ ඇසුරු කිරීම තියෙන තාක්කල්. ඒ නිසා දේවල් අපි නිතරම තණ්හා වශයෙන්, ditthi වශයෙන්, මාන වශයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම මගේ මට අයිති කියලා මේ ඇසුරු කරගෙන ඉන්න තාක්කල් දේවල් මුල් කරගෙන අපි හිත නිතරම කෙලෙස් එක්ක සැරලා අපිට දුක් දුම්නස් හට ගන්න. ඒ නිසා එයා නිතරම කෙනෙක් බලනවා මේ ඇසුරු කිරීම තියෙන තාක්කල් තමයි මේ චලනය තියෙන්නේ, සෙල්වීම තියෙන්නේ. අනිශ්චිතෝච කිසිවක් ඇසුරු කරන්න අන්නන්න චලති අන්න සැරෙන්නේ කම්පා වෙන මොකටවත් යන්නේ නැහැ කියලා මේ දෙවෙනි අනුපස්සනාව. අනිශ්චිතෝච න චලති නිශ්චිතෝච න උපාදියං ඉත්තතාඤ්ඤතා භාවං සංසාරණාති වත්තති. අනිශ්චිතෝච දේවල් ඇසුරු නොකරොත් අන්න චලනයේ සෙල්වීමක් කෙලෙසුන්ගේ සෙල්වීම මුකුත් වෙන්නේ නැහැ. නිශ්චිතෝච උපාදිය මේ නිශ්චිත වුණොත් මොකද වෙන්නේ? දේවල් වලට නිතරම බැඳිලා යනවා. දේවල් අපි අසුරු කරපුවාම ඒවට මොකද වෙන්නේ? තව තවත් උපාදාන වෙනවා. ඒවා මම මගේ මට ගායිති කියලාම ග්‍රහණය වෙලා යනවා. ඊළඟට ඒ මොකද වෙන්නේ? මේ ජීවිතෙන් අනිත් ජීවිතේ මේ විදිහට සංසාරයේ කෙලවරක් නැතිව සසරේ යන මිසක් නතර වීමක් නැහැ කියනවා. ඒතමාදීනෝ ඤත්වා නිස්සේසු මහබ්බයං
අනිසිටුට අනුපාදානු සතෝ බික්කු පරිබ්‍රේ නිසා මේ ඇසුරු කිරීමේ ආදීනෝ දැකලා ඒ නිසා දේවල් ඇසුරු නොකර වාසය කර අනුපාදානු කියන කිසිවක්කට බැඳුමේදී වාසය කරන්නන්න නිතරම සීයෙන් ඉන්න කියන ඉස්සෙල්ල හේතුව දැනගන්න ඕනේ මේ ඇසුරු කිරීමෙන් වෙන හානිය. එතකොට තමයි අපි ඇසුරු නොකර ඉන්න පුළුවන් තරම් මහන්සි ගන්නේ. ඉතින් මේකත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කෙනෙකුට අරිහත් වීම දක්වා පුරුදු කරන්න පුළුවන් අනුපස්සනා දෙකක්. එතකොට තවත් පේන අනුපස්සනා දෙකක් කවුරුරේ හුවත් තවත් ක්‍රමයකට බලන්න පුළුවන්ද කියලා අනුපස්සනා කරන්න. කියන රූපේහි භික්ඛවේ අරූපා සන්තෝති අයමේක අනුපස්සනා. රූපේට වැඩි අරූප හරිම සාන්තයි පනීතයි කියලා නිතර කල්පනා කිරීම මේක අනුපස්සනාවක් කියනවා. රූපේට වැඩිය අරූපේ සාන්තයි පනීතයි කියලා කෙනෙක් හිතනවා. අරූපේට වැඩි නිරෝධය සාන්තයි පනීතයි කියලා අන්න දෙවෙනි අනුපස්සනාව කියනවා. මේ විදිහට මේ කෙනෙකුට පුරුදු කරොත් එයාට අරිහත්ත්වයට දක්වා මනස දියුණු කරන්න පුළුවන්. මේක ඉතින් සාමාන්‍ය ඥාන දියුණු කරන අය පුරුදු කරන්න ඕන එක. දැන් අපි මේ රූප ඥාන දියුණු කරනවා. ඉතින් රූප ඥාන දියුණු කරපුවම උතන භවම පදිංචි වෙන්න ඕනේ කියලා. රූපේ තරම් මේ ඥාන තරම් අපිට සැප වේදනා දින තවත් තරම් පෙන්වන්නේ නැහැ. ඒ තරමට මහා පුදුම සුඛයක් තියෙනවා. ඥාන තුළ පළවෙනි ඥානය වෙන්න පුළුවන්, දෙවෙනි ඥාන, තුන්වෙනි ඥාන, හතරවෙනි ඥාන. ඒත් මේ ඥාන ලැබුවම උතනම ඉන්න තමයි läගගෙන කැමති. තේරෙනවද? ආන්නේ නිසා යා බලනවා අප්පා මේ රූපේ මොකද්ද මේ රූපෙට අරූප ඥාන තමයි මාරු කියලා ඒ විදිහට අර අරූප ඥානයේ වටිනාකම හිතනවා. තේරෙනවද? අරූප ඥානයේ මේ රූපේට වඩා අරූප තමයි හොඳ කියලා යා කල්පනා කරනවා. ඊළඟට අනිත් පැත්තෙන් ගිහලා ඊට පස්සේ කල්පනා කරනවා අප්පා රූපේට වැඩි නිරෝධය තමයි යන්න සාන්තපනීත. එක කිසිවක්ට මේ තන්නානුකට කාසකන නිරෝධය කියන තන්නාව නිරුද්ධ කිරීම තමයි අන්න සාන්තපනීත කියලා දෙවිනි පැත්තෙන් බලනවා. ඉස්සෙල්ලා එක මේ පැත්ත වර්ණනා කරලා රූපේට වැඩි අරූපේ හොඳයි කියලා ඊට පස්සේ අරූපේ ලකුණු කපලා හිතනවා අපෝ අරූපෙටත් වැඩිය නිරෝධය තමයි සාන්තපනීත. ඒකයි කිසිවකට තණ්හා කරන්නේ නැත්තම් ආස කරන්නේ නැත්තම් හැම දෙයකම තියෙන තණ්හා නිරෝධ කරොත් තමයි අන්න සාන්තපනීත. ඒතර නිරෝධය කියනකොට අපි දකින්න ඕනේ නිර්වාණය. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියලා. ඒවයි නැති මේවා අර එක වචනයක් කියනකොට යාට අර්ථ වශයෙන් හොඳට මනසට එන්න ඕනි. ඒකයි අරූපේට වැඩිය මේ නිරෝධය සාන්තයි පනීතයි කියලා කියනකොට අර ඒතං සන්තං ඒතං පනීතයි අර්ථ වශයෙන් එන්න ඕනේ. ඒතර තමයි යාට තේරෙන්නේ. මේකයි. එතකොට මේ අරූපේටත් වැඩි රූපේ නිරෝධය තමයි සාන්ත පනීත. දැන් කාමයට වැඩි රූපේ හොඳයි කියලා එකපාරක් මේවා කරනවා. ඊට පස්සේ රූපේට වැඩි අරූපේ හොඳයි කියලා හිතනවා. ඒ විදිහට එනිසා මෙතන දැන් රූප ඥාන වගේ දියුණු කරපු කෙනෙක් එයා හිතනවා අප්පා මේ රූප ඥාන වලට වැඩි අරූප නම් හරිම සාන්තයි. අනිත් පැත්තෙන් එයා බලනවා අරූපෙට වැඩි නිරෝධය තමයි සාන්ත. වෙන මේ කිසිවකට නොබැඳී ඉන්නවනම් මේ කිසිවක් ඇසුරු කරන්නේ නැත්නම් තමයි සාන්ත පනීත. මේවා මම්මාගේ කියලා ඇසුරු කරොත් මොකද වෙන්නේ? ඒ තායි භවයේ හැදලා ජරා මරණ කරාම යනවා. ඒ නිසා ඒ විදිහට එයා බලනවා. යේච රූපගතා සත්තා යේච අරූපවාසිනෝ නිරෝධං අපජානන්තෝ ආගන්තා රූපුනම් පවං. මේ රූප ලෝක උපදින අරූප ලෝක උපදින නිරෝධය නොදැක්කොත් මොකද වෙන්නේ? ආයමත් පුනර්භවයට නොකද. දැන් මේ ඔක්කොම අපි බණහන ඔක්කොම ආකාසානත ඔක්කොම ඉඳලා ආපු අය. හැබැයි නිරෝධය දැක්කේ නැති හින්දා මොකද උනේ? අය ඒ ඔක්කොම තණ්හා දිට්ඨි මාන වශයෙන් ඇසුරු කරා. මම මගේ මටයි කියලා ඡාන ඔක්කොම ඇසුරු කරා. ඇසුරු කරේ හින්දා අපිට අන්න ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒක රූපේ යේච රූපේ පරිඥය නිසා රූපයත් අවබෝධ කර ගන්නෝදී අරූපේ ඒ වගේම අරූපයත් අවබෝධ කර ගන්නෝ නිරෝධෝ යේ විමුක්තිය. එතකොට නිරෝධය තුලින් තමයි කෙනෙක් නිදහස් වෙන්නේ මේ ආයය උපත ජරා මරණ ආදී මේ සංසාර දුකින්. ඒ නිසා අපි රූප ඥානය දිනු කරත් අරූප ඥානය දිනු කරත් ඒකත් ඒකයි විපස්සනා කරලා ඒකත් අපි අර තණ්හා දිට්ඨි මාන වශයෙන් ඇසුරු කරන්න යන්නේ නැහැ. පොඩ්ඩක් ඉස්සෙල්ලා යාට ලකුණු දෙනවා. මොකද එතෙන්ද යන්න ඕනේ හින්දා. ඒකයි ගියාට පස්සේ ඊට පස්සේ මොකද කරන්නේ? අතහැරලා දානවා. මේකයි ඉස්සෙල්ලා ලකුණු කල්ලාතුම් කපන්නේ. මොකද මේ අතාරින්න මෙහෙ ඕනි වෙනවා නේද? ඒ නිසා සමහරලාට බුලත් පිට කන්න චුයින්ගම් හපනවා වගේ නේද? බුලත් පිට වැඩි චුයින්ගම් ඉච්චර ප්‍රශ්නයක් නැති හින්දා ආ නැබැයි චුයින්ගම් ඊට පස්සේ
ඒකත් අතාරින්න ඒ වගේ තමයි කාමය අතාරින්න රූපය හොඳයි කියලා හිතනවා ඥාන කරනවා නම් සමාධි මරු මේ කාමයට වැඩි කියලා ඊට පස්සේ හැබැයි සමාධි ලැබුම් පස්සේ යන අරූප ඥාන ඊට වැඩි හොඳයි අරූප ඥාන කොට පස්සේ හිතනවා අප්පා ඊට වැඩි සියල්ල අතහැරියනම් තමයි හොඳ නිරෝධය කරනවා ඒ නිසා ඒ විදිහට අනුපස්සනා කරන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ වගේම තවත් අනුපස්සනා කරන්න පුළුවන්ද කියලා ඇහුවොත් කියනවා තවත් ක්‍රම වලට මෙහෙම කරන්න පුළුවන් කියනවා. දැන් මේක සමාධිය වගේ ඥාන දිනු කරපු අයට තමයි මේ අනුපස්සනාව පහසුවෙන් කරන්න පුළුවන්. යම් භික්ඛවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණ්‍ය පජාය සදේව මනුස්සාය ඉදං සච්ඡන්ති උපනිජ්ජහි තන්තං මරියාණං ඒතං මුසාති යථාභූතන් සම්මප්පඤ්ඤා ධුදිට්ඨං අයමේකානුපස්සනා මේ දෙවියන් සහිත සමන බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකේ සාමාන්‍ය ලෝකේ මිනිස්සුયો මෙන්න මේක ඇත්තයි කියලා කියනවා. නමුත් ආර්යයන් වහන්සේලා එක කියන මොකක්ද දුකයි කියලා උන්වහන්සේලා මනා නුවණින් අවබෝධ කරගෙන දේශනා කරනවා. ලෝකයේ මේක මොකද්ද සත්‍යයි කියනවා. රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා ඒක මොකද්ද කියන්නේ දුකයි කියන එකේ කල්පස්සනාවක් කියනවා. ඒ මත වෙනස් කරගන්න. දැන් අපි ඉන්නේ කාගේ මතයේද? සංසාරගත ලෝක සත්‍යයේ මතයේ ඉන්නේ. ලෝකයේ මේ ඔක්කොම සැපයි සැපයි කියනකොට අපි සැපයි සැපයි කියන හැබැයි සැප කියන්නේ මොකේද? තනිකරම දුකට. ඒකයි. ඉතින් ඒ නිසා මෙතනදී අනුපස්සනා කරන මේ ලෝකයා ඔය සැපයි කියන එක උන ආර්යයන් වහන්සේලාම කියන්නේ මොකද්ද? දුකයි කියලා අන්න අපි කල්පනා කරනවා. උන්වහන්සේලා මනානුවනින් අවබෝධයෙන්ම කිව්වා මේ ඔක්කොම දුකයි මෙන්න මොකද මේ සත්‍යයි කියන එක සත්‍යයක් නෙවෙයි මේක මේ ලෝකයා සත්‍යයක් කියන එක සත්‍යයක් නෙවෙයි මේක බොරුවක් මේකයි ඒ වගේම අනිත් අනුපස්සනාව තමයි මේ දෙවියන් සහිත ලෝකේ සමන බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකේ මේ ලෝක දෙවියන් මනුෂ්‍යයන් යමන්තයකට බොරුවක් කියලා කියනවන මුසාවක් කියන සත්‍යයක් නැහැ කියනවන තදමරියානම් සත්‍යංගේ කාර්යයන් වහන්සේලාට ඇත්තක් කියනවා. ඒ කාර්යයන් වහන්සේලාට ඇත්තක් කියනවා. උන්වහන්සේලා ඒක යථාභූත ගැන මනාකොට නුවණින් අවබෝධ කරගෙන තියෙන්නේ. ඒකයි. ඒතර අපි ඉන්නේ කාගේ මතයේද? ආර්යයන් වහන්සේලා මතයේ තමයි අපි ඉන්නේ. ඒකයි ලෝකයා බොරු කියන දේ රහතන් වහන්සේලාට ඒක ඇත්තක්. ලෝකේ ඇත්තයි කියන දේ ආර්යයන් වහන්සේලාට බොරුවක් කියනවා. ඒකයි ලෝකයා මේ ඇත්තයි කියන ඔක්කොම ටික මොනවද? බොරු. ලෝකයා මේ තියනවා කියලා අල්ලගන්න ඒ මොනවද? ඇත්තද? නැහැ. ලෝකයා මේ සැපයි කියලා අල්ලන්නේ මොනවද? ඇත්තද? නැහැ ඔක්කොම බොරු. ඒ වගේ ලෝකයා මම වගේ මටයි ඉති කියලා දේවල් ගහන එක නෙවෙයි ඇත්තද? නැහැ. ලෝකයා හිතන මේ කෙලෙස් තුලින් තමයි අපිට සැප ලැබෙන්නේ කියලා. දැන් කෙලෙස් අල්ලගෙන ඉතින් නේද? ලෝකයා කෙලෙස් එක්කම ජීවත් වෙනවා. දැන් ලෝකේ කවුරුත් කෙලෙස් අයින් කරන්න ඕන කියලා කියනවද? කිසිම ලෝකේ පහළ වෙන මේ විද්‍යාඥයෝ කියනවද මේ මිනිස්සු දුක් විඳින කෙලෙස් නිසා කියලා? නෑ. ඒ එහෙම කියන්නේ නේද? ඉතින් ඒ නිසා ලෝකයා ඒ පෙන්වන්නේ වෙනත් පැති. ඒකට ඒ අය මේ දේවල් සත්‍යයි කියලා වර්ණනා කරන අය ආර්යයන් වහන්සේලාට ඔක්කොම මොනවද? බොරු කොටා. ලෝකයා කතා කරන පට්ටපල් බොරු කියලා තමයි ආර්යයන් වහන්සේලා කියන්නේ. ඒතර ආර්යයන් වහන්සේලා අතාරීම හරි සැපයි කෙලෙස් නැති විඳීම හරි සැපයි කියනවා ලෝකයට. ඒවා ඇත්ත නෙවෙයි. ඒතර ආර්යයන් වහන්සේලා කියන නිතරම වෙනස් වෙන ලෝකයට එහෙම එකක් පේනවද? නෑ. මේ කිසිවක් Tamanට අයිති නෑ. දැන් එහෙම එකක් පේනවද? නෑ. එහෙම එකක් පේන්නේ නෑ. උන්වහන්සේලා කියන ලෝකේ තියෙන සත්‍ය තුනයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඉතින් ඒක ලෝකය ඇත්තක් කියලා පිළිගන්නවද? ඒකයි. ඒක ලෝකයට මහා බොරුවක්. පට්ටපල් බොරු තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා කියන්නේ කියලා ඒකට හිතන්නේ. ඒකයි. ඉතින් ඒ නිසා අන්න ආර්යයන් වහන්සේලා මනාවට අවබෝධ කරගත්ත දේ ලෝකයට මහා බොරුවක්. ඉතින් අපි ඒ නිසා ඒක අනිතර නුවණින් විමසලා බලනවා මේ ලෝකයා මේ ඇත්තයි කියන එක ආර්යයන් වහන්සේලා මනා අවබෝධයෙන් දැක්කා ඒක සත්‍යයක් නොවන හැටියට. ඊළඟට ලෝකයා මේ බොරු කියන දේවල් ඔක්කොම ආර්යයන් වහන්සේලා සත්‍ය හැටියට දැක්කා. ඒක ආර්යයන් වහන්සේලා සත්‍ය හැටියට දැක්කා කියලා අන්න මේ අනුපස්සනා දෙක වඩන. එතකොට මොකද වෙන්නේ? කාගේ මතයටද අපි වැටෙන්නේ? ආර්යයන් වහන්සේලාගේ මතයට. නැත්නම් අපි ලෝක මතයේ හැම වෙලාවෙම ඉන්නේ. ඒකයි ඒතර ලෝකයාගේ මතය ඉක්ම ආර්යයන් වහන්සේලාගේ මතයට ප්‍රවේශ වෙන ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා.
අනත්තනී අත්තමානම් පස්ස ලෝක සදේවකං අනත්තනී කියන එක තමා කියලා මම මගේ නැති දෙයකට ලෝකය නිතරම් බලනමකද මම මගේ මට අයිති කියලමයි කියන බලන්නේ පස්ස ලෝක නිවිට්ටන්නාම රූපස්මින් ඉදන් සච්චන්තිම මේ නාම රූප දෙකට බැහැගෙන ඒ නාම රූපෝලින් හදනව මම මගේ මට අයිති කියලා ගන්නවා දනාම රූපොලික සංඥාවන මේ සංඥාවනවද මිරිගුවෙන් හදර දෙන දේවල් මම වගේ කියලා ගන්නවා ඔක්කෝම හටගෙන නිරුද්ධ වෙලා යන දේවල් හැබැයි ඉතින් අල්ලන්නේ කොහොමද මම මගේ මට අයිති කියලා සද්දයක් හටගත්තත් හටගන්න නිරුද්ධ මට බැන්න කියලා නල්ල ගන්නවා ඒක අර්ථමානය ගන්නවා මට බැන්න කියලා මැන ගන්නවා ඒකයි නමුත් ආරයන් වහන්සේලාට එහෙමක නෑ ඒක ඉදන් සටය අය බහිතන ඒක ඇත්තක්ම කියලා හිතන මේ බොරුවක් මේ මම මිරුල්කෝකට වැට වුණා මේ වුණා කියලා එහෙම නෙමේක මේක ඇත්තක් ඒක එනි සතමයි ඒ ඇත්ත ක්‍රියාත්මක කරන්න යන්නේ ඇත්ත සත්‍යයක් කර ගන්න වහන්සේ ගන්නේ එතු බැනපු දෙයක් තියෙනවා ඒ නිසා තමයි ඒ දේ අයින් කරන්න සෑහෙන කට්ටක් කන්නේ අර වහිතේ තියාගෙන මේව කරගෙන මේ ඇත්තක්නේ බොරුවක් කරනවා කියන එක නෙමෙයි ඒ නිසා අර ලෝකයා ඒකයි මේ ඇත්තක් කියලා ඒව කරනවා මේ ඉදන් සච්චන්ති මජය හිතන මේක ඇත්තක් කියලා ඒනෙහි මං්ඥන්ති තතෝතං හෝති අන්‍යතා නහිත තංහිතස්ස මුසාහෝති මෝසදම්මි ඉතරම් ඒ අය නොයි දේවල් අරගෙන මං්ඥනා කරනවා මම මාගේ මටයිති හැබැයි ඉතිම ඔක්කො මල්ලගත්තටි උකද වෙන්නේ ඔක්කෝම නැතිවලා විනාස් වෙලා යනවා කියනවා තන්නිතස මුසා මෝස දම්ම ඉතරම් එතු ඔක්කෝම එයා මේ සත්‍යය යත්තයි කිවල ඔක්කෝ වෙනස්සෙලා නැති වෙලා යනවා කියන ඇබැයි ඒ වුණත් ඒ අයට ඒක පේන්නේ නෑ කියන මේ අමෝස දම්මන් නිබ්බානන් තදරයා සච්චතෝ විදූ තේවේ සච්චාභි සමයා නිච්චාතා පරිනිබුතා අමෝස දම්මන් නිබ්බාන මේ නිර්වාණය කැන කිසිම මොහොතක වෙනස්වල නැතිවෙන දෙයක් නෙවේ ඒකට තදරයා සච්චතෝ විදු ආරයන් වන්සර ඒකතම ඇත්ත හැටියට දැක්කි මකද තන්නාව නැතිවීමම තමයි අන්න නොවෙනස් වෙන ස්භාව තන්නාව තියනකම් හැම මොහොතමක දෙන්නේ වෙනස්සෙනවා එකයි එතට අමෝස දම්මන් නිබ්බාන අපට නිබ්බාන කියනකොටම අපි පැත්තෙන් අපි අර්ථකරන මේ තන්නාව නැතිවීමමයි තන්නා නැතිවීමම තමයි යන්න ආරයන් වහන්සේල සත්‍යය වසයෙන් දැක්කි තන්නාව තියන තාකල්ම ගලති දුක දුම්නස්මයි තමයි තියන්නේ හනන්න වල පෙන්න තියෙන්නේ තේවේ සච්චාභි සමයා මේ සත්‍ය අවබෝධ කරගත් නිච්චාතා පරිනිබුතයි අය අන්න පිරිනුවම් පාල උන්වහන්සේලා දුකින් නිදහස් වෙනවා එතොට මේ තන්නාව නැතිවීමෙන්ම තමයි නැතන් කෙලෙස් නැතිවීමෙන්ම තමයි ජීවිතයට සැපේ සැනසිල්ල ලැබෙනවනු නමුත් ලෝකය එක ඇත්තක් හැටියට පිළිගන්නේ නෑ ලෝක හිතන්නේම මේ කෙලෙස්ම තමයි මේ තන්නා තමයි තමන්ට සැපේ ඇතිවෙල්ලා දෙන්නේ නිසා තමයි ලෝකය වැසරු කරන්න කැමති ඉතිේ නිසා මේ ලෝක යථාර්ථය සත්‍යය කෙනදේ සාමාන්‍ය ලෝකය පිළිගන්න කැමති නෑමකද ඒක යා ඒ අයට පේන එකක් නෙවේ රහතන් වහන්සේලට තම යන්න පේ නිතිය නිසා මේ කාරේ පරස්පර විරෝධී කතාවත් තියන්නේ ලෝකය ඇත්ත කියන එකට ආරයන් වහන්සේලා බොරු කියනලු ආරයන් වහන්සල බොරු කියන ටිකට ඒකටේ ඇත්ත කියන ඉති එක් මේක හරි පරස්පර විරෝධී කතාවත්තමයි යන්න ඒකම උඩුගම් බලායනවා කියන බුද්ධ දේශනාවක උඩුගම් බලායනවා ලෝක සත්‍යය කියනදේ පහලට යන එක දෙක කොහොමත් ගැලපෙන එකක් නෙවී ගලපන්න කිවොත් එහෙම අමාරු වැටනෝ විසක්කක් නේද විද්‍යාඥයෝ කියනවයි බුදුරජාණන් වහන්සේ කියනවයි ගලපන්න කියමුක දෙන්නේ ඒ ගැලපන් ගලපන්න කිවොත් එහෙම අමාරු වැටන එක විසක්ක වෙන දෙයක් වෙන්න නෑමේක සම්පූර්ණ නිකෙලෙ සිටින් දේශනා කරන එකයි කෙලෙස් සාගත දේශන කරන කතන්තර දෙක ඉතිේකයි ඉතිේ නිසා ඒව කිසි සේත් ගලපන්න යන්න හොඳ නෑ ඒකයි ඉතිේ අපි දකින්න ඕනි මේ ලෝකයා මේ සත්‍යයයි කියනද ආර්යන් වහන්සේලාට එක බොරුවක් එක ලෝකය සත්‍යය කියනද ඒකයි හැබැයි ආර්යන් වහන්සේලා සත්‍යය කියන දේත් ලෝකයට එක බොරුවක් ඉති අපඒකත් බැන පිළිගන්න ඕට ඒකයි දැ කරුවල ඉන්න කෙනට පේන කෙනටයි දර්ශන දෙක කරුවල ඉන්න කෙන වෙනම කතාවක් කියයි පේන කෙන වෙනම කතාවක් කිය ඒ වගේ තමස් පේන කෙන නැති කෙනයි වගේ අපි දැන්නම් දෙන්න කියන්නේ කතා දෙකක් කියලා අර අතපතකාල කිය මෙයා හරියටම බලල කියන්න ඒ වගේ තමයි බුදු කෙනෙකුගේ ධර්මය කැන් උන්වහන්සේ සරුවත්්‍ය තාඥානින්
අවබෝධයෙන්ම කියපුවා. අනිත් අයගේ එහෙම නෙවෙයි. ඉතින් ඒ නිසා අපි උන්වහන්සේ කියපු දේ තමයි සත්‍යය පරම සත්‍ය හැටියට අපි නිතරම ගන්න ඕනේ. හැබැයි ලෝකයේ අයවට සත්‍ය නැති හැටියට ඕන තරම් කතා කරන්න පුළුවන්. අපි නමුත් ඒක පරම සත්‍ය හැටියට ගන්න ඕනේ. ඒකයි මේ අනුපස්සනා දෙක වඩන්නේ. මේ ලෝකයා මේ සත්‍යය කියන කාර්යයන් වහන්සේලා මනානුවනින් ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තා එක බොරුවක්. මේ ලෝකයා බොරු කියන දේ ආර්යයන් වහන්සේ එක සත්‍යයක් හැටියට අවබෝධ කරගත්තා. ඉතින් අනුපස්සනා දෙකත් වඩන්න කියනවා. ඊළඟට තවත් මේ විදිහට අනුපස්සනා වඩන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට තවත් තියෙනවා කියලා කියනවා. ඉති වික්‍රේ යම් භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමේරකස්ස සස්සමන බ්‍රාහ්මණියා සජය මනුස්සාය ඉදන් දුක්කන් තිපනිජ්ජායතන් තද මරියානන් තන් දුක්කන්. මේ ලෝක සත්‍යයා ඉදන් සුකන්ත මේ සැපයි කියල ලෝකයා සලකන කල්පනා කරන එක තදමරියානන් ඒතන් දුක්කන්ගේ කාරයන් වහන්සලටමකක්ද දුකක් කියනවා. මේ උන්වහන්සල මනානුවනින් අවබෝධ කරගෙන තියෙන ලෝකයා සැපය කියන දේ ආරයන් වහන්සල් කෙරීම ගහන සීලකමකක්ද දුක කියන සීල්ලෙක් ගහනවා. ඊළඟට අනි පැත්තෙන් ගත්තාම කල්පනා කරනවා ලෝකය සැපයි කියන එකට ආරයන් වහන්සල සැපයි කියනක ලෝකය ගහන සීලකමකක්ද දුකයි කියල සීලික ගහනවා කියන. මේක දෙවැනි අනුපස්සනාව කියන. ඉති ඔක්කො ආරයන් වහන්සල මනානුවනින් අවබෝධ කරගෙන තියෙන කියනවා ලෝකයා සැපයි කියන එක මේ ලෝකයා සැපයි කියන කාරයන් වහන්සල මනානුවනින් අවබෝධ කරගත මොක් කැටිට දුකක් කැටියට ලෝකයා සැපයි කියන කාරයන් වහන්සේලාට දුකයි. ආරයන් වහන්සේලා සැපයි කියන එක ලෝකයාට දුකයි. ඒකත් ආරයන් වහන්සල මනානුවනින් අවබෝධ කරගත්තා. ආනක අනුපස්සනා දෙක ඒක එතන ලෝක සම්මුතිය ලෝක මතය තමයි දුක ඒ අයට පේන්නේ සැප වගේ ඒක ඒයට දුක නිතරම සැප වගේ පේනවා. ආරයන් වහන්සේලාට දුක දුක හැටියටම පේනවා සැප සැප හැටියටම පේනවා. නමුත් මේ දෙක හරිම පරස්පර විරෝධී දෙකක් මේකයි. ඒ නිසා මේකත් කෙනෙක් අනුපස්සනා වශයෙන් වඩන. එතකොට ආර්යයන් වහන්සේලාගේ මතයට තමයි යාගේ හිත පිහිටන. ලෝකයා මේ දුක සැපයි කියනකොට එයාට මතක් වෙන්නේ මොකද්ද? අප්පා ඕක භාග්‍යවතුන් වහන්සේලා අවබෝධ කරගෙන තියෙන මොකක් හැටියටද? දුකක් හැටියට. ඒක ලෝකයා සැපයි කිය වර්ණනා කරනකොට අන්න එයා බලන අප්පෝ භාග්‍යවතුන් වහන්සේ කියන ඕක දුකයි කියලා කියන්නේ. ඕක යටි සැපේ මොකද්ද කියලා නිතරම ආර්යයන් වහන්සේගේ මතයට වැටෙනවා. ඒකයි. එතකොට ලෝක මතයට යා කොයි වෙලෙවත් අහු වෙන්නේ නැහැ. ඒකයි. එතකොට ඒ නිසා එයා හැම වෙලෙම අර බුදුරජාණන් වහන්සේගේ මතයට යනවා. එතකොට මේ ආර්යයන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේලාගේ මත හරි වෙනස් කෙනෙක්. අපි නිතරම සේන්දු වෙන උන් කාගේ මතයටද? බුදුරජාණන් වහන්සේගේ මතයට. රූපා සද්දා රසාගන්නා පස්සා ධම්මා ච කේවලා ඉට්ඨා කන්තා මනාපාච යාවත්ති උච්චති. මේ ලෝකෙ මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියලා කාම ගුණ තියෙනවනේ. මේවා ලෝකය දකින්නේ මොන හැටියටද? සැප හැටියටමයි දකින්නේ. මේ තුල තමයි සැප තියෙන්නේ. ඒ නිසා අපි මුළු ජීවිතේ මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංචකාමයෙන් ග්‍රහණය කරගන්න අල්ලගන්න තමයි මුළු ජීවිතේම කැප කරන්නේ. දුක් විඳින්නද? නෑ. මේවා තුළ තමයි අපේ ජීවිතයට සැපයක් තියෙන්නේ නේද? කාර් කට්ටක් ගත්තොත් ඒ හරි හොඳයි නේ. ගේ පොඩ්ඩක් හදාගත්තොත් හරි හොඳයි කියලා අපි මේ විදිහට අපේ සැපේ සැලසිල්ල තියෙන ඒවා තුළ තමයි අපි දකින්නේ. ඒ නිසා තමයි අපි මුළු ජීවිතේම පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්නේ. මේ විශ්වවිද්‍යාල ගියේ රැකියාව කරන්නේ දැමුත් ඔක්කොම ජීවිතේ මේ සැප ටික විඳින්න. එතකොට මේවා අපිට සම්පූර්ණ ජීවිතේ සැප ලබන දේවල් හැටියටම තමයි පේන්නේ. නමුත් මේවා පරිහරණය තුල අපිට වෙන මෙලොව දුක් පේන්නේ නැහැ. මේක පරිහරණය කරන පාසා භවයේ හැදෙන ඒ දුක් මොකුත් පේන්නේ නැහැ. ඉතින් අපි හිතනවා මේක තමයි ලෝකේ පරම සැප හැටියට පේනවා. ඉතින් ලෝක සත්‍ය මේවා කිසිසේත් දුක හැටියට කිසිම මොහොතක සීල් එකක් ගහන්න කැමතිම නැහැ කියලා. මේ රූපේ ශබ්ද ගන්ධ රස ප්‍රියමනාප රූප කියන්නේ දුකක් කියලා සීල් එක වදිද? එහෙම කොයි විදිහකවත් ගහන්නේ නැහැ කියනවා. සදේවකස්ස ලෝකස්ස ඒකේ සුඛ සම්මතන දෙවියන් සහිත ලෝකයේ ඔක්කොම සීල් ගහලා තියෙන මේ ඔක්කොට මොකද්ද?
අන සැපසීලක ඒ නිසා රූපය පේනකොට සැපසීලක තමයි පේන්නේ. සැප හැටියට පේන්නේ, දුක හැටියට පේන්නේ නෑ. සද්දයක් අහනකොටම සැප හැටියට පේන්නේ. ඊළඟට රස, සුවඳ, පහස මේ ඔක්කොම ලැබෙනකොට සැප හැටියට තමයි පේන්නේ. මේවා නිසානේ මම විඳවන්නේ කියලා එහෙම එකක් පේන්නේ නෑ. යත්තේ තන් නිරුද්ධන්ති තන්තේ සම්දුක්ඛ සම හැබැයි ඉතින් නිරුද්ධ වුණාම පොඩ්ඩක් දුකයි කියලා හිතෙනවා කියනවා. ඒ කට්ටිය දුක මෙව නැති හින්දා කියලා. නැති වුණාම තමයි දුක තියෙන්නේ කියලා හිතනවා. සුකන්ති දිට්ඨ මරියෙහි සක්කාසානුරෝධනං සච්චනී ගන්ධං හෝති සබ්බ ලෝකේන පස්සතං. එතකොට මේ ලෝකයා මේ සැපේ දකින මේ සක්කාය දිට්ඨිය ආදී මේ කෙලෙස් නිසා කෙලෙස් මුල් කරගෙන ලෝකයා මේ සුඛ සම්පත දේ ඔක්කොම ආර්යයන් වහන්සේලාට වෙනත් ආකාරයකට තමයි පේන්නේ. ලෝකයා සැපයි කියන දේවල් වලට රහතන් වහන්සේලාගේ සීල් එක වදින්න මොකද්ද? දුකයි කියනවා. ඉතින් ඒකින යම් පරෝ සුගතෝ ආහු තදරියා ආහු දුක්ඛතෝ කියනවා. මේ ලෝක සත්‍යය සැපයයි කියන එකට ආර්යයන් වහන්සේලා දුකයි කියනවා. යම් පරේ දුක්ඛතෝ ආහු මේ ලෝකය දුකයි කියන දෙයට තදරියා සුගතෝ විදුම් ආර්යයන් වහන්සේලා සැපයි කියලා දකිනවා කියනවා. ලෝකයා මේ සමහර දේවල් වලට සැප කියනකොට ආර්යයන් වහන්සේලා ඒකට කියන්නේ මොකද්ද? දුකයි කියනවා. ලෝකයා දුකයි කියනවට ආර්යයන් වහන්සේලා සැපයි කියනවා. ඒකයි. දැන් පංචකාමයේ තියෙන ආසාව නැති වුණා කිව්වොත් එහෙම අනේ මං දැන් රූප බලන්න ආස නැහැ කිව්වොත් ඒ වලින් තර මොකද වෙන්නේ? මං සද්ධාහට දැන් කිසි ආසාවක් නැහැ. මං ගෙවල් දරවල ඔක්කොම අතහැරියා. යාන වාහන ඔනේ ඔයාට මොකද? උනේ පිස්සුවේ තුනන මොනවද වුණාද? නේද? ආන්න ලෝකයට හරි ප්‍රශ්නයක් වෙනවා. ඒක ආර්යයන් වහන්සේලාට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒක නමුත් ලෝකයට ඒ අතහැරියා කියනකොටම ගිනි ගන්නවා. ඔයා ගෙත් අතහැරියා, වාහනත් අතහැරියා, රැකියාවත් අතහැරියා, මහාන වෙන්න හේතුව ඔයාට මොකක්ද අනේ උනේ කියලා අනිත් පැත්ත. නේද? අන්න ඒ ලෝකයට සැප හැටියට පේන්නේ නෑ. වාහන 5ක් ගත්තා, ගෙවල් 10ක් ගත්තා. නේද? මේ කොම්පැනි 20ක් දාගත්තා කිව්වොත් එහෙම ඔප්පම්බට හරි ගියානේ. නේද? ඒක තමයි ලෝකයට පේන්නේ. දැන් ඊට පස්සේ විඳින්න තියෙන දුක් එකක්වත් පේන්නේ නෑ. ඒකයි. රාතන් වහන්සේලාමකට කිව්වොත් එම අපෝ මෙයා කරගත්ත දේ කියලා තමයි උන්වහන්සේලාට පේන්නේ. අයියෝ සංසාරෙට හොඳටම වැටුණා ගැලවිල්ලන්ට ණය වෙන්නේ නෑ කියලා. ඉතින් ඒ නිසා ලෝකයාගේ මේ ආර්යයන් වහන්සේලාගේ ආකල්ප ගත්තත් හරි වෙනස් කියනවා. පස්ස ධම්ම දුරාජානං සමුල්ලෙත්ත අවිද්දසු නියුතානං තමෝ හෝති අන්ධකාරේ අපස්සතං. එතකොට මේ අපි මේ අවිද්‍යාව නිමිති අන්ධකාරයේ ඉන්න නිසා, කරවලේ ඉන්න නිසා ඉතින් අපිට මේ වගේ යථා ස්වභාවය මොකුත් පේන්නේ නැහැ. ඉතින් මේ ඔක්කොම සැප හැටියට පේනවා කරවලේ ඉන්න නිසා. සතංච විවටං හෝති ආලෝකෝ පස්සකාමිව සන්තිකේන විජානන්ති මග ධම්මස්සකෝ විදා. එතකොට ආර්යයන් වහන්සේලාගේ දැක්ම කොයි වගේද? ආලෝකයක් තියෙන තැන දේවල් පේන්නේ කොහොමද? හරියටම පේනවා. මොනවද තියෙන්නේ කියලා හරියටම පේනවා. ආන්නේ වගේ කියන ආර්යයන් වහන්සේලාගේ දර්ශනේ. අපේ දර්ශන අවිජ්ජාපච්චයන්. ඉතින් ඒ නිසා මොනවා කරනවද කියලා අපි දන්නේ නැහැ. අපි කරවලේ තමයි ඔක්කොම සංස්කාර රැස් කරන්නේ. විඥාණයෙන් දැනගත්තේ. ඊළඟට නාම රූප සලආයතන ආයතන ඔක්කොම නිස්පාදන ඔක්කොම කරවලේ. විනින්නේ කරවලේ. ඊළඟ ජීවිතේට පොඩි ගහ ගන්න පොඩි මොකද්ද කියලා දන්නේ නැහැ. ඊළඟ ජීවිතේ කින් ලියා ගන්නවා මොන වගේ නම කරුවද කියලා දන්නේ නැහැ. ඔක්කොම කරවලේ. එකක්වත් ආලෝකය ඉදලා කරන වැඩ මොකුත් නැහැ. ලැබූ ජීවිතේ තත්ත්‍ර ආවිනන්දනි කොහේ බුදුනත් හැම ජීවිතයකම ඊට පස්සේ කැමති නේද? කොච්චර දුක් විඳගෙන මේව කරත් ඔයා ඔකින් අයින් කරනවා කිව්වොත් එහෙම දුවනවා ඊට පස්සේ. මරන්න හැදුවොත් එහෙම තිරසනෙක්වත් බය දුවනවා. නේද? ඒකයි. ඉතින් ඒ විදිහට මොන දේ ලැබුණත් හැමතැනදීම ඒවා කැමැත්තෙන් බාරගෙන ඉතින් විඳ යනවා. ඒ තරමටයි කරවලේ ඉන්නේ. කිසිම දෙයක් දුකක් හැටියට පේන්නේම නැහැ. ඔක්කොම මම කියලා ගන්න තියෙන මගේ කියලා මට අයිති කියලා. ඉතින් ඒ නිසා සන්තිකේන විජානත මේ ළඟම තියෙන හැබැයි එකක්වත් පේන්නේ නැහැ. මොකද ධර්මයට අය හරිම අදක්ෂයි කියන අදක්ෂභාවය නිසා දුක කියන එක මේ අත ළඟ තියෙන පේන්නේ නැහැ. ඒ දුක කියන එකට ගහලා තියෙන සීල එක මොකද? සැප සීල එක. සැප සීල එක ගහගෙන ඉන්න තාක්කල් දුක තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි අතාරින්න කිව්ව ගමන් අතාරින්නේ නැහැ. අපි කියන ඔය එක කවුරු හරි බැලලා තියෙනවනම් අනිවාර්යයෙන්ම අතහැරලා දාන්න අමතක කරලා දාන්න කිව්ව ගමන් අර
අමතක කරන්න කවුරුන් මරුණු දෙයක් නැති වුණාද අපි කියනවා අමතක කරලා දාන්නේ එහෙම අමතක කරන්න කැමති නෑ අතනක තියෙන ඒත් අතහැරගන්න පුළුවන්කමක් නෑ මොකද ඒ තරමට ධර්මයේ පිළිබඳ අය මේ අදක්ෂයි මොකද හැම වෙලේම කරුවලේ ඉන්නේ හිතට මොන දෙයක් පෙන්වුව පේන්නේ නෑ කරුවලේ ඉන්නකොට ඇස් ළඟටම කිට්ටු කරලා පෙන්නන ඒත් පේන්නේ නෑ ඒ නිසා කියන සන්තිකේන විජානන්ති මේ ළඟ තියෙන ඒත් පේන්නේ නෑ කියන දැනෙන්නේ නෑ කියනවා ඒ තරමට මොකද මගා ධම්මස්සකෝ අකෝවිදා මේ ධර්මයේ අය මේ අවිද්‍යාවන අන්ධකාරිනයට මේ කරුණලත් එක්ක ධර්මයෙන් නම් ඒ අය කිසිසේත් මේ අතාරින්න කිව්වේ අතෑරියා නම් ඒ ශනේ මොකද වෙන්නේ අපි කියන සමාව දෙන ඒ ශනේ සමාව දුන්නු ප්‍රශ්නේ ඇත්තටම ඉවරයි නමුත් එහෙම දී ගන්න හරිම අමාරුයි දෙන්න පුළුවන් කමක් නැහැ ඒකයි භවරාග පරේතේ භවසෝතානුසාරෙහි මාර්දේයම මාර්දේයානුපන්නේ නායන් ධම්මෝ සුපුප්පදෝ මේ බව එනමෙති සැඩ පාරට අවිද්‍යා ඕග කියලා කියනවා ඊළඟට මේ අවිද්‍යාව ඕග මේ බව සැඩ පහරට වැටුණු මේ ඒකින් යුද්ධ වුණු අයට මේ මාර දෙය ඉක්මවා යන්න හරි අමාරුයි කියනවා නායන් ධම්මෝ සුදුබ්බදෝ යට මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන එක හරිම අමාරුයි. ඒ ලෝක මතයෙන් හැම වෙලේම යන්න කැමති. ලෝකයා සැපයි කියන තැනට තමයි යන්න කැමති. ඒ ආර්ය මතයට එන්න හරි අමාරුයි. ඒ සංසාරේ පුරාවටම ආපු මතයටම තමයි යන්න කැමති. ආර්යයන් වහන්සේලා කොච්චර මෙහෙන් කොඩි වෙන්න කිව්වා පේන්නේ නැහැ. ඒකයි. ඉතින් අර අත් ළඟ තියෙන දේ පේන්නේ නැහැ. මොකද ඒ තරමට මේ නිසා තමයි මේ මතේ කඩන්න තමයි මේ අනුපස්සනා කරන්නේ මේ ලෝකයා මොකද මේ ලෝකයා දුකයි කියන එක ආර්යයන් වහන්සේලා මනාවකට අවබෝධ කරගත්තා ඒක සැපයි කියන එක දුකයි කියලා අවබෝධ කරගත්තා ලෝකයා දුකයි කියන කාර්යයන් වහන්සේලා සැපයි කියනවා දැන් ලෝකයා දේවල් අතාරින්න බැරි ඇයි සමාව දෙන්න බැරි ඇයි සමාව දුන්නොත් තමයි සාහනයක් නැති වෙනවා ඒක අතහැරියොත් සාහනයක් නැති වෙනවා පරණ දේව මේ අතීතයක් අපිව අමතක කරලා ඉමු එහෙම අමතක කරන්න කැමති නෑ ඒ කතා කරන්නම තමයි කැමති ඒකයි දැන් අපි කාගෙන් හරි කතා කරන්න ගියොත් එයාගේ දුක් ගැනවිලි කතා කරනවා හරි කැමති එහෙම තමයි අපි කැමති මේ මොහොතේ මොනවා හරි සතුට වෙන්න දෙයක් කතා කරනකොට වැඩි අර පරණ කුණු කොටකට ගිහිල්ලා ජීවත් වෙන්න අපි හරි කැමති ඒව තමයි ඉසුරු කරන්න කැමති මේ මොහොතේ සතුට සන්තෝෂයට පත් වෙන දෙයකට වැඩි කැමති අර තමන්ගේ කුණු කොටක් අහගෙන ඉන්නවා ඒ තරමට අන්ධකාරයේ ඉන්නේ ඒකයි දැන් මේ මොහොතේ මොනට තරම් සතුට වෙන්න කන්න බොන්න කෑම බීමක් තියෙනවා නමුත් කැමති කෑම බලාගෙන අර පරණ සිද්ධිත් එක්ක කතා කරලා අඬින්න තමයි කැමති. ඒ වගේ තමයි ඒව කතා කරා කියලා දෙයක්වත් නෑ. අහන කෙනාට වැඩකුත් නෑ. නමුත් ඒවට තමයි අපි කැමති. මොකද අපිට ඒව පේන්නේ ඒව කතා කිරීම තුළ අපිට සහනයක් ලැබේවි, සතුටක් ලැබේවි, සන්තෝෂයක් ලැබෙවි. අපි ඒවට තමයි හැම වෙලෙම ඇසුරු කරන්න කැමති. නිශ්චිත ඒව තමයි ඇසුරු කරන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ නිසා කෝන් වඤ්ඤත් මරි පදං සම්බුද්ධ මරණති යම් පදං සම්මජඤ්ඤාය පරිනිබ්බන්ති අනාසවා මේ ආර්ය ධර්මයට පෙමිනිච්ච අයට විතරයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දකින්න පුළුවන්කම ලැබෙන්නේ තං පදං සම්මජඤ්ඤාය අය මේ ධර්මයේ මනාවකට අවබෝධ කරගත්තු පරිනිබ්බන්ති එයයි පින් අනාසවා සීල ක්ලේශයන් අයින් කළා පින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වෙනකොට ඒකයි අපි කියන්නේ අරියානන්දස්සාවි ආර්ය දර්ශනීය තියෙනවා අරිය ධම්මස්ස කෝවිදු ආර්ය ධර්මයට හරිදාසයි ආර්ය ධම්මේ සුවිනීතු ආර්ය ධර්මේ නිතරම හික්මෙන අය වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක වෙනකොට අපි උන්වහන්සේගේ මතයට එන්න ඕනේ. ලෝක මතේ බැහැර වෙන්න ඕනේ. ඒතර සෝතාපන්න වෙනකොට මොකද වෙන්නේ? සෝතාපන්න වෙනකොට ලෝකයාගේ මතේ කැඩෙනවා. ඒ කාගේ මතයටද යන්නේ? බුදුරජාණන් වහන්සේ මතයට. ඒතර ලෝකයා සැපයි කියන දේ අනේ අයට දුක හැටියට පේනවා. මේ රූප වේදනා සංඥා සංකාර එහෙම නැත්නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේවා සැපයි කියනකොට අනේ අය දක්නවා මේක දුකයි කියලා. ඊළඟට ඒවා අත්හැරීමෙන් සැප ලැබෙනවා කියනකොට ලෝකයට හරි දුකයි ඒ අයට හරි සැපයි. ඒකයි. ඒ නිසා ඒවා කියනකොට ඒවා මේ ආදීන ස්වභාවය කියනකොට කිසිසේත් දුකට කනගාටු නෙවෙයි කට්ටිය යථාර්ථය අවබෝධ කර ගන්නවා. ඒක මතක් කරලා දෙනකොටම බොහොම සිහිය පිහිටනවා. දැන් විසාකාව දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට වැඩිය. මේ ආපු වෙලාව බුදුරජාණන් වහන්සේ මොකද විසාකාමී අද දවල් කාලේ කොණ්ඩෙත් තෙමාගෙන නේද ඒ කාලේ චාරිත්‍රයක් තිබුණා මේ මලගෙවල් අය සුදු වන්දිනා වගේ ඒ කාලේ සාමාන්‍ය කොණ්ඩෙ තෙමා ගන්න මේ චාරිත්‍රයක්. ඉතින් ඒ නිසා විසාකාවත් කොණ්ඩෙ තෙමාගෙන ඇවිල්ලා ඉතින් බුදුරජාණන් වහන්සේ
ඇව මොකද මේ විසාකාව කොන්්ඩෙත්තමාන මේ දවල් කාලෙතරිකෝ ස්වාමිනී මගේ මිනි පිරියක් හිටිය අය නැතුන ඒ නිසා මේ අවසන් කටයුතු කරලා තමයි මේ එන්නේ කියලා. එතන බුදුරජාණන් වහන්සේ මිනිබිරි බොහොමද කෙනෙක් වෙන්න ඇති නේද? එතනකුවානේ භාග්‍යවතුන් වහන්සේ මිනිබිරි මේ ගුණ වලින් යුක්තයි කියතර පොඩ්ඩක්වත් හිස් නැහැ මිනිබිරි ඉන්නකොට. පුදුම ආලෝකයක් තිබ්බ කිව්වා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ සවැත් නුවර ඉන්න ළමයිට ඔයාලා මිනිබිරි ඔය අර වගේ මිනිබිරි වෙනවට කැමතිද කියලා ඇහුවා. එතර වනේ භාගතුන්වන්ස මගේ මිනිබිරි වගේ මේ කෙල්ලෝ ටික ඔක්කොම මගේ මිනිබිරිලා ඉන්නවනම් කොච්චර හොඳද කියලා ඇහුවා. මේ වගේ ගුණ යතු අර ළමයිට ඔක්කොම යාගේ මිනිබිරිලා වෙනවනම් හරිම කැමතියි කිව්වා. භාගතුන් වහන්සේ වෙතොට විසාකාව සවැත් නුවර දවසට ළමයි කී දෙනෙක් මැරෙනවද කියලා ඇහුවා. එතර ස්වාමීනි සවැත් නුවර හරි විශාලයි සමහරලාට දවසට ළමයි දෙන්නෙක් මැරෙනවා කිව්වා. එතර බුදුරජාණන් වහන්සේ එහෙනම් ඉතින් ඔයාගේ මිනිබිරිලානේ හැමදාම මැරෙන්නේ. එතර හැමදාම මොකද වෙන්නේ? කොන්්ඩෙ තේවාගන්න තමයි ඉන්න වෙන්න කිව. එතුර ගනේ භාගතුනට මට එක මිනිබිරියක්වත් එපයිකිව. අන එයට ඉක්මලින් සී උපදින යථාර්ථය කියනකොට ඒක සත්‍යය කියනවා නල්ලගෙන ඉන්න තා කලට මිනිබිරි සීයක් කිටයුපු දෙන්නේ දුක්සීය එක මිනිබිරියන්න තිර දැම්මිය විදුවනවන තාව මිනිබිරි ලල්ලගන්නකත්මක දෙන්න තවත් විදවන්න සිද්ධ තේ වගේ ඒ ආරයෙන් වහන්සිල බුදුරජන් වහන්සේලගේ මතේ ඉන්නයි ඒකයි. එතේ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මය තුළ මේ ද්වෛතානු පස්සනා සූත්‍රයේ දේශනා කරති භාගතුන් වහන්සේ දේශනා කරාට පස්සේ ඉමස්මිංචපන වියා කරමස්මින් බ්ඥමාන මේ දේශනාව අවසන් වෙනකොට සට්ටිමත්තාන බික්කූනම් අනුපාදායා ශ්‍රී චිත්තාන විමුත්සිති ස්වාමින්වහන්සේලා 69ක් රහත් භාවයට පත්වන මේ දේශනාව අවසාන වෙනකොට මොකද මේක කියනවනේ අනිවාර්යෙන් මේක පුරුදු කරොත් දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිත මේ ජීවිතය අරිහත්ත්වේ නැත්තම් අනාගාමී තත්ත්වයට. ඉතින් මෙතන හිටිය 69ක් අහගෙන ඉන්නකොට මොකද උනේ? අන්න අරිහත්ත්වයට පත් වුණා. මේ අනුපස්සනා කරන මේකේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අනුපස්සනා කරනකෝ කෙලෙස් නිසා දුක හටගන්නේ කියලා අනුපස්සනා කරනකෝ අවිද්‍යාව සංකාර විඥාන ඊළඟට පස්ස වේදනා තණ්හා උපාදාන ඊළඟට ආරම්භ ප්‍රත්‍ය ඊළඟට ආහාර ඉන්ජිත කියන්නේ කෙලෙස් ඇසුරු කිරීම ඊළඟට නිස්සය කෙලෙස් ඇසුරු කරොත් වෙන එක ඊළඟට රූපේ ගැන මේ භාවනා කිරීම ඊළඟට සත්‍ය ඊළඟට දුක ලෝකයා දුකයි කියන දේ ආර්යයන් වහන්සේලා සැපයි කියන ආර්යයන් වහන්සේලා සැපයි කියන දේ ලෝකයා දුකයි කියන. ඒක කෙනෙක් ඒ විදිහට අනුපස්සනා කළා ආර්යයන් වහන්සේලාගේ මතේ තමන්ගේ හිතේ තහවුරු කර ගන්නවා මේ ලෝකයා මේවා සැපයි කිව්වට මේක සම්පූර්ණ දුකක් කියන පිළිගැනීමට යාගේ හිත පුරුදු කරගන්න. ඉතින් මේ විදිහට මේවා අරිහත්ත්වයට දක්වාම දියුණු කරන්න පුළුවන් විපස්සනා භාවනා තමයි මේ දේශනය තුළින් දේශනා කරේ මේ ද්වෛතානුපස්සනාව. ඒතර අපි බණ අහන්නේ මොකටද? මේ දෙආකාරය අවබෝධ කරගන්න හට ගැනීම සහ නැතිවීම දුකේ හට ගැනීමත් දුකේ නැතිවීමත් ඒක තමයි විවිධ විදියට මේක පෙන්වන්නේ. ඉතින් හැම දිනකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ පුරුදු පුහුණු කිරීමෙන් මේ ජීවිතේම මේ ධර්මය අවබෝධ කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද දිනේදීත් අපි තාම ශ්‍රද්ධා ගෞරව භක්තියෙන් යුතුව ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්න දේශනා කරපු ඒ උතුම් වටිනා ධර්මයේ තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භක්තියෙන් යුතුව ශ්‍රවණය කරා. ඒ තුලින් අපේ චිත්තසංතාන තුල අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් අත්පත් වුණා. ඒ වගේම ධර්ම දේශනා සදා දායකත්වයේ සැපීමෙන් අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් අත්පත් වුණා. ඒ වගේම ධර්ම දේශනා කිරීම තුළින් අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් අපේ චිත්තසංතාන තුළ රැස් කරගන්න යෙදුණා. ඉතින් අපි සියලු දෙනාම ඊටාම ශ්‍රද්ධා ගෞරව භක්තියෙන් අප තම චිත්තසංතාන තුළ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ධර්ම දේශනා සදා දායකත්වයේ සැපීමෙන් දේශනා කිරීමෙන්
අපේ චිත සංතාන තුළ අප්‍රමාණ ශුන්‍ය සත්‍යයක් අත්පත් වුණා. අද දිනේදී ධර්ම දේශනාවේ දායකත්වය දක්වා විශේෂ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. හේමන්තා සහ පුතා විසින් මිය ගිය ලක්ෂ්මන් ගාමිණී ජයනෙත්ති තාත්තා සහ මර්නින් පත්මිනී ජයනෙත්ති මෑනියු සහ ආච්චිල සියලා ඒ වගේම අනෙකුත් මියගිය සියලුම අය සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දිනේදී මේ නාම සිහිපත් කරපේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරමු. මේ සියලු දෙනා මේ පින් අනුමෝදන් වෙලා ලැබූ ජීවිතය සුවපත් කරගන්න, සසර ගමන සුවපත් කරගන්න මේ පින් උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සියලු ලෝකවාසී සත්‍යයන්ට වැළඳලා තියෙන මේ වසංගත රෝගයෙන් සියලු දෙනාටම සිත සාන්ති වේවා. ඒ වගේම මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම රේණුකා මහත්මිය සියලු සත්‍යයන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරලා දායකත්වය දරනවා. අපි සියලු දෙනාම මේ රැස් කරගත්තා උදාාරතර පුණ්‍ය ධර්මයන් අපි සියලු දෙනා නම් මිය පරලෝකීය සියලු ඥාතීන් සිහිපත් කරලා අපි පින් අනුමෝදන් කරමු. අතීත සංසාරයේ පටන් මේ ජීවිතය දක්වා අපි නම් මිය පරලෝකීය සියලු ඥාතීන් මේ පින දැක අනුමෝදන් වෙලා එයාගේ ජීවිත සුවපත් කරගන්න, සසර ගමන සුවපත් කරගන්න මේ පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපි මේ රැස් කරගත්තා උදාාරතර පුණ්‍ය ධර්මයන් සියලුම දෙවි දේවතාවන්ට අනුමෝදන් කරමු. අල්පේ ශාක්‍ය මහේශ ශාක්‍ය ආදී දිව්‍ය රාජ මණ්ඩලය මේ පින දැක අනුමෝදන් වෙලා දෙවියන්ගේ ජීවිත සුවපත් කරගන්න, සසර ගමන සුවපත් කරගන්න මේ පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ රැස් කරගත්තා වූ උදාාරතර පුණ්‍ය ධර්මීය අනුභව බලයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා අනන්ත ගුණ අනුභව බලයෙන් කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ආශිර්වාද බලයෙන් සෑම දිනාටම සෙතක් වේවා, සාන්තියක් යහපතක් වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. රජුන්ගෙන් සොරුන්ගෙන් ගෙන්නෙන් ජලයෙන් මසීසාදිකින් කිසිම අන්තරාවක් නොවේවා. සියලු දෙනාටම ධර්මාවබෝධ කරගන්න සියලු පහසු වෙන සැලසේවා. මේ ජීවිතේම මේ දෙයාකාරයට මේ දුකේ හට ගැනීමත් නැතිවීමත් කියන මේ ධර්මතාවය අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න හැම දිනාටම සත්‍ය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. දෙවියන් ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කරමු. අද දිනේදී ඒ නම් සිහිපත් කරමු මව්පියන් ආදී ඒ සියලු දෙනාටමත් ඒ වගේ මේ පින්නතුන් නම් මේ පරලෝකීය හැම ඥාති කෙනෙක්ම සිහිපත් කරලා අපි රැස් කරගත් උදාාරතර පුණ්‍ය ධර්ම අනුමෝදන් වෙලා අපේ ඥාතීන්ගේ ජීවිත සුවපත් වේවා කියන හැඟීම ඇති කරගෙන ඉදං වූ ඥාතිනං හෝතු කියන ගාථාව කියලා පින් අනුමෝදන්. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එත්තාවතා චම්මේහි සබ්බදං පුඤ්ඤ සබ්බේ සත්තානුමෝදන්තු සබ්බසම්. එත්තාවතා චම්මේහි සබ්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බහල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. තුන්වන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන් සෑම දිනාට සිත සාන්තිය හපුදුදා වේවා කියලා ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජහන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තනාය සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. साधु 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 ओकाश वंदामि बन्ते मया कथं पुण्यं स्वामिना अनुमोदितव्यं स्वामिना कथं पुण्यं मह्यं दातव्यम् अनुमोदितव्यं. साधु साधु अनुमोदामि ओकाश द्वारा तेन कथं सब्बं अत्यं कमत मे बन्ते ओकाश कमामि बन्ते द्वितीयंपि ओकाश कमामि बन्ते तृतीयंपि ओकाश कमामि बन्ते. साधु 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 शीलवन्तं गुणवन्तं पुण्यक्षेत्रं अनुत्तरं दुर्लभेन मया लब्धं
සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියං සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු. බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනයේ මගින් අන්තර්ජාලය ඔස්සේ පවත්වනු ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද ජූනි මාස 4 වෙනි බ්‍රහස්පතින්දා ධර්මානුශාසනාව පවත්වා වදාළේ බද්දේක විහාරී පදනමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැගොඩපොළ විමල ඥාන ස්වාමීන් වහන්සේයි. බොහෝ දෙනෙකුගේ ධර්මාවබෝධය වඩා වර්ධනය කරමින් චිරාත් කාලයක් ශාසනික සේවයේ යෙදීම සඳහා ගරු ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නිරෝගී සුවසිත සහ චිරජීවනයේ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා ගරු ස්වාමීන් වහන්සේට ධර්ම ශ්‍රවණය කිරීමෙන් අප සියලු දෙනා රැස් කරගත් උදාර කුසලානිසංසයද හේතු වාසනා වේවායි සාදුකාර දී පුණ්‍යානුමෝදනා සිදු කර ආශිර්වාද කරමු. සාදු සාදු සාදු.